සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. AAT ව්‍යාපාර නීතිය කියන විෂය තුල 6 වෙනි පාඩම අපි මේ විදිහට ආරම්භ කරනවා. අපි සාකච්ඡා කරන්නේ 6 වෙනි පාඩමේ ගනුදෙනු කළ හැකි ලියවිලි පිළිබඳව. අපි යමු අදාළ නිබන්ධනයට. හරි. පුතේ දෙනවා 6 වෙනි පාඩම ගනුදෙනු කළ හැකි ලියවිලි. බලන්න පුතේ මේකේ පොඩි හැඳින්වීමක් දාලා තියෙනවා. හැඳින්වීම යටතේ මෙම පරිච්ඡේදය තුළ මූලික වශයෙන්ම සාකච්ඡා කරනු ලබන්නේ චෙක්පත්, විනිමය බිල්පත්, පොරොන්දු නෝට්ටු පිළිබඳවත් ව්‍යාපාරික සන්දර්භයක් තුළින් ඒවායේ කාර්යභාරයන් විස්තර කිරීමත්ය. චෙක්පත් හා විනිමය බිල්පත් යටතේ ඒ සම්බන්ධව යෙදෙන මූලධර්ම නීති සහ ඒවායේ වාණිජ වශයෙන් ඇති වැදගත්කම් පිළිබඳව මනා අවබෝධයක් මේ පාඩමෙන් අපි සාකච්ඡා කරනවා. පුතේ එතකොට හොඳට මතක තියාගන්න ප්‍රධාන වශයෙන් ගනුදෙනු කළ හැකි ලියවිලි වලින් ප්‍රධාන වශයෙන් චෙක්පත් පිළිබඳව, විනිමය බිල්පත් පිළිබඳව, ඒ වගේම පොරොන්දු නෝට්ටු පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට මේ තුනෙනුත් මේ විනිමය බිල්පත් පිළිබඳව තමයි පුතේ අපි විශාල ලෙස අධ්‍යයනය සිදු කරන්නේ. හරිද? පුතා ඊට පස්සේ අපි යනවා බලන්න ගනුදෙනු කර හැකි ලියවිලි සම්බන්ධව බලපවත්නා නීතිය පිළිබඳව අපි සාකච්ඡා කරන්න එන්නේ. පුතේ අපි දන්නවා වාණිජ්‍ය ලෝකේ හරිද? ඊටාම කාර්යබහුලයි. හරිද? ඒ කාර්යබහුල නිසා ගනුදෙනු වලදී ගෙවීම් පියවීමේ කාර්යයන් හරි කාසිය හා නෝට්ටු මගින් සිදු කරනු ලබනවා. නමුත් හරි අන්තර්ගත ආවේනික දුර්වලතා හරි මගහරින්න, ඒ කියන්නේ කාසිය හා නෝට්ටු වල පවතින විවිධ දුර්වලතාවයන් මගහරින්න මේ ගනුදෙනු කළ හැකි ලියවිලි බිහි වෙලා තියෙනවා ප්‍රධාන වශයෙන්. මතක තියාගන්න. ඒ කියන්නේ කාසිය හා නෝට්ටු අපි ගනුදෙනු සඳහා භාවිතා කරාට ඒ කාසිය හා නෝට්ටු වල පවතින විවිධ දුර්වලතා නිසා මේ ගනුදෙනු කළ හැකි ලියවිලි බිහි වෙලා තියෙනවා. හරිද? පුතේ මේකේ බලන්න ශ්‍රී ලංකාවේ ගනුදෙනු කළ හැකි ලියවිලි පිළිබඳ නීතිමය ප්‍රතිපාදන 1927 අංක 25 දරන විනිමය බිල් ආඥා පනත මගින් දක්වලා තියෙනවා. එතකොට 1927 අංක 25 දරන විනිමය බිල් ආඥා පනතෙන් තමයි මේකේ නීතිමය ප්‍රතිපාදන සලස්වලා තියෙන්නේ. එම පනතේ 98 දෙවන වගන්තිය අනුව විනිමය බිල්පත් පිළිබඳව ලංකාව තුල අදාළ වනුයේ මොන නීතිය කියනවද? ඉංග්‍රීසි නීතිය කියනවා. එතකොට ඉංග්‍රීසි නීතිය තමයි විනිමය බිල්පත් සඳහා ආදාළ වෙන්නේ ලංකාව තුල. අපි එනවා අර්ථ නිරූපණය කරන්න විනිමය ගනුදෙනු කළ හැකි ලියවිලි සම්බන්ධව. ව්‍යාපාරික කටයුතු වල පිළිගත් සම්ප්‍රදායට අනුව යම් ලේඛනයක් මුදල් ලෙස කෙනෙකු වෙත යැවීමෙන් පැවරිය හැකි වේද. එමෙන්ම එම ලේඛනය දරන්නාට සිය නමින් ඒ සම්බන්ධයෙන් යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ හැකි වේද. එවැනි ලේඛනයක් ප්‍රතිදේය පත්‍රයක් හෙවත් ගනුදෙනු කළ හැකි ලේඛනයක් වේ. ඒ අනුව යම් ගනුදෙනු කළ හැකි ලියවිල්ලක පහත් සඳහන් මූලිකාංග අන්තර්ගත වෙනවා. එතකොට පුතේ කිසියම් ලේඛනයක් ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් බවට පත් වෙන්න නම් මෙන්න මේ කියන හරි මෙන්න මේ කියන මූලිකාංග අන්තර්ගත වෙන්න ඕනේ. පළවෙනි එක තමයි පහසුවෙන් පැවරන්න පුළුවන් වෙන්න ඕනේ. කිසියම් ලේඛනයක් අපිට පහසුවෙන් පවරන්න පුළුවන් නම් ඒක ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි පැවරුම් ලාභියාට పూర్ව නිශ්චිත හිමිකමක් තියෙන්න ඕනේ. කියන්නේ අදාළ ගනුදෙනු කළ හැකි ලියවිල්ල ලැබෙන පුද්ගලයාට හරි ඒක ලැබුණට පස්සේ සම්පූර්ණ නිශ්චිත හිමිකමක් එයාට තියෙන්න ඕනේ. ඒක පිළිබඳව. හරිද? ඊට පස්සේ තියෙනවා පැවරුම් ලාභියාට තමා නමින් නඩු පැවරිය හැකිවීම. එතකොට ඒ ලේඛන පදනම් කරගෙන පැවරුම් ලාභියාට තමා නමින් නඩු පවරන්න පුළුවන් වෙන්න ඕනේ. යම් පැවරීමකදී ගෙවීමට වගකීමක් ඇති තැනැත්තාට පැවරීම දැනුම් දීම අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මතක තියාගන්න ඒ ලේඛනය අයිති කියමු වෙන එක්කෙනෙක්ට. එතකොට Tamanට දැන් ඒක ලැබිලා තියෙනවා. එතකොට Taman ඒක තව කාට හරි ලබා දෙනකොට හරි වගකීම ඇති තැනැත්තාට
පැවරීම දැනුම් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඔන්න ඕ විදිහට අපිට දක්වන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ගනුදෙනු කළ හැකි ලියවිලි වල හරිද මූලිකාංග. බලන්න පුතේ ගනුදෙනු කළ හැකි ලියවිලි හා ගනුදෙනු කළ නොහැකි ලියවිලි අපි මෙහිදී සාකච්ඡා කරනවා. වාණිජ්‍ය ලෝකයේ තුල බොහෝ වාණිජ්‍ය ලියවිලි භාවිතා වෙනවා. කෙසේ නමුත් එම ලියවිලි ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් ලෙස ගෙවීම පියවීම සඳහා භාවිතා කළ හැක්කේ ඉහත දක්වා ඇති ලක්ෂණ සම්පූර්ණ කරනවා නම් විතරයි. අපි අර කලින් උඩ කතා කරේ මෙන්න මේ කතා කරේ මේ කතා කරපු හරි මූලිකාංගයන් අන්තර්ගත වෙනවා නම් විතරයි හරි ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් බවට පත් වෙන්නේ. බලන්න පුතා 1927 අංක 25 දරන විනිමය බිල් ආඥා පනත මගින් පිළිගත් ගනුදෙනු කළ හැකි ලියවිලි තුනක් දක්වලා තියෙනවා. එකක් තමයි විනිමය බිල්පත්, පොරොන්දු නෝට්ටු, චෙක්පත්. එතකොට මෙන්න මේ දේවල් වලින් ගනුදෙනු කරන්න පුළුවන් කියලා හරිද පිළි අරගෙන තියෙනවා. එතකොට අපි මේ කොටස් තුනෙන් ලංකාවේ වැඩිපුරම භාවිතා වෙන්නේ මොනවද පුතේ? චෙක්පත් කියන එක තමයි ලංකාව තුල වැඩිපුරම භාවිතා වෙන්නේ. භාවිතය හා පරිචය මගින් පිළිගත් ගනුදෙනු කළ හැකි ලියවිලි. බලන්න පුතා. මොනවද? බැංකු අනකර, ලාභාංශ බලපත්‍ර, භාණ්ඩාගාර බිල්පත්, ඒ වගේම හාරක ණයකර. හරිද? ඔන්න ඔය විදිහට භාවිතය හා පරිචය මගින් පිළිගත් ගනුදෙනු කළ හැකි ලියවිලි අපිට මේ විදිහට දක්වන්න පුළුවන්. එතකොට මේවා ගැන අපි කතා කරන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ වැඩිපුරම කතා කරන්නේ විනිමය බිල්පත්, ඊපස්සේ පොරොන්දු නෝට්ටු පිළිබඳව අපි කෙටි හැඳින්වීමක්, ඊපස්සේ චෙක්පත් පිළිබඳව හරි ඉතා පොඩි පැහැදිලි කිරීම් කීපයක් අපි සිදු කරනවා. හරිද? වැඩිපුරම අපි කතා කරන්නේ විනිමය බිල්පත් පිළිබඳව. බලන්න පුතේ ගනුදෙනු කළ නොහැකි ලියවිලි මොනවද? මුදල් ඇනවුම්, තැපැල් ඇනවුම්, ස්ථාවර තැන්පතු සහතික පත්‍ර, කොටස් සහතික පත්‍ර, ණයවර ලිපි, නවභාර පත්‍ර, තැන්පතු සහතික මෙන්න මේ දේවල් වලින් ගනුදෙනු කරන්න බෑ. හරි? ගනුදෙනු කළ නොහැකි ලියවිලි තමයි මේ විදිහට දක්වලා තියෙන්නේ. එතකොට විභාගෙදී ඔයාගෙන් අහයි මේ විදිහට මේ ඔක්කොම දේවල් දීලා ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් මොනවද නැත්නම් ගනුදෙනු කළ නොහැකි ලියවිල්ලක් මොකද්ද? එහෙම අහයි. එතකොට හොඳට මතක තියාගන්න ගනුදෙනු කළ හැකි ලියවිලි ඒ වගේම ගනුදෙනු කළ නොහැකි ලියවිලි. පුතේ අපි මුලින්ම පටන් ගන්නවා මෙතන ප්‍රධාන වශයෙන් විනිමය බිල්පත් පිළිබඳව සාකච්ඡා කරන්න. බලන්න පුතා 1927 අංක 25 දරන විනිමය බිල් ආඥා පනතේ 3.1 වගන්තිය අනුව විනිමය බිල්පතක් යනු යම් නිශ්චිත පුද්ගලයෙකුට ඔහුගේ විධානයට හෝ දරන්නෙකුට යම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් ඉල්ලූ විටදී හෝ නිශ්චිත අනාගත දිනකදී හෝ තීරණය කළ හැකි අනාගත දිනකදී ගෙවන ලෙස යම් පුද්ගලයෙකු විසින් තම අත්සනින් යුතුව තවත් පුද්ගලයෙකුට කරනු ලබන කොන්දේසි විරහිත ලිඛිත නියෝගයක්. හරිද? එතකොට පුතේ ප්‍රධාන වශයෙන් මම ඔයාට නිරූපණය කරන්නම් මේ දෙන්නේ විනිමය බිල්පතක්. හරිද? මෙන්න මේ දුල්මිනි ඉන්දිකා වෙත තමයි මෙයා මේ විනිමය බිල්පත දෙන්නේ. හරි? එතකොට එයාගේ ඇඩ්‍රස් එක දාලා තියෙනවා. හරිද? ලද වටිනාකම සලකා මේ රැගෙන එන අසේල හරි විජේසිංහට රුපියල් 50000ක් ගෙවනු කියලා මෙයා ලබා දීලා තියෙනවා. කවුද? නුවන් මදුසංක කියන එක්කෙනා. හරිද? තමයි මේක දීලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්. හරිද? ඒ කියන්නේ දුල්මිනි ඉන්දිකාට තමයි කියන්නේ. හරි? මේ කොළය අරන් එන නැත්නම් මේ විනිමය බිල්පත අරන් එන හරි අසේල විජේසිංහට රුපියල් 50000ක් ගෙවන්න කියන එක. එතකොට පසු දවසක දුල්මිනි ඉන්දිකාට මුදල් ගෙව්වේ නැත්නම් මේ මදුශංක දුල්මිනි ඉන්දිකාට හැකියාව තියෙනවා මදුශංකට එරෙහිව හරිද නීතිමය ක්‍රියාමාර්ග ගන්න. හරිද පුතා? ඉහත උදාහරණයේ දක්වා ඇති බිල්පත සලකා බැලීමේදී ඒ යම් නිශ්චිත පුද්ගලයෙකුට ඉල්ලූ විටදී ගෙවන ලෙස ලියන ලද විනිමය බිල්පතකි. එම බිල්පත අනුව අසේල විජේසිංහ යන අයට නුවන් මදුශංක යන අය විසින් සිදු කළ යුතු රුපියල් 50000ක ගෙවීම පියවීමක් සඳහා මුදල් වෙනුවට ඉහත විනිමය බිල්පත ලියා දී ඇත. අසේල විජේසිංහ යන අයට යම් දිනකදී දුල්මිනි ඉන්දිකා යන අයට එම බිල්පත ඉදිරිපත් කිරීමෙන් රුපියල් 50000ක මුදලක් ලබා ගැනීමට හැකියාවක් ඇත. එතකොට මෙන්න මේ වගේ කොලයක අපි ওই විදිහට සටහන් කරලා දෙනවා නම් ඒක අපි
විනිමය බිල්පතක් කියලා හඳුන්වනවා. පුතේ ප්‍රධාන වශයෙන් විනිමය බිල්පතක ඉන්න පාර්ශවකරුවන් කවුද? පාර්ශවකරුවන් තමයි අනකරු. අනකරු කියන්නේ අර විනිමය බිල්පත ලියපු එක්කෙනා කවුද? මදුශංක. ඊට පස්සේ ලබන්නේ කවුද? අන ලබන්නේ දුල්මිනී ඉන්දිකා. ඒ කියන්නේ නුවන් මදුශංක කියන එක්කෙනා තමයි දුල්මිනී ඉන්දිකාට හරි කියන්නේ හරි ආදායකයා වන අසේල විජේසිංහට 50000ක් ගෙවන්න කියන එක. එතකොට ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි මේ නුවන් මදුශංක තමයි අනකරු. හරි අන ලද්දා වෙන්නේ දුල්මිනී ඉන්දිකා, ආදායකයා වෙන්නේ අසේල විජේසිංහ. හරිද පුතා? කෙසේ නමුත් විනිමය බිල්පතක් ගනුදෙනු වීමේදී තවත් පාර්ශවයන් විනිමය බිල්පතක් හා සම්බන්ධ වෙනවා. හරි බලන්න පුතා. දැන් අපි මේ කතා කරපු තුනට අමතරව තවත් පාර්ශවයන් මේකට සම්බන්ධ වෙනවා. පළවෙනි එක පිටසන් කරු. හරිද? පිටසන් කරු කියන්නේ විනිමය බිල්පතක් ගනුදෙනු වීමේදී එම බිල්පත පිටසන් කොට පවරනු ලබන්නා පිටසන් කරු කියලා කියනවා. එතකොට විනිමය බිල්පත හරි පිටිපස තමන්ගේ නම ලියලා නැත්නම් වෙන මොන හරි වැදගත් කාරණාවක් ලියලා ගනුදෙනු කළ හැකි අත්සනයේදී යුතුයි. ওই විදිහට මොන හරි දෙයක් ලියලා දෙනවා නම් එයා තමයි පිටසන් කරු. පිටසන් ලාභියා විනිමය බිල්පතක් ගනුදෙනු වීමේදී එම බිල්පත පිටසන් කිරීමකින් පසුව ලබා ගනු ලබන තැනැත්තා පිටසන් ලාභියා කියලා කියනවා. එතකොට මේ විදිහට විනිමය බිල්පතක් තියෙනවා නම් ඔයාගේ නම ලියලා හරි ප්‍රදීප් කියන එක්කෙනෙක්ට විනිමය බිල්පත දුන්නොත් ප්‍රදීප් තමයි පිටසන් ලාභියා බවට පත් වෙන්නේ. ධාරක දරන්නා විනිමය බිල්පතක් සන්තකේ තබාගෙන සිටින්න තැනැත්තා අපි කියනවා ධාරක නැත්නම් දරන්නා කියලා. හරිද? හරි. ඉහත උදාහරණයේ සලකා බැලීමේදී අසේල විජේසිංහ දුල්මිනී ඉන්දිකායුත විනිමය බිල්පත ඉදිරිපත් කොට මුදල් ලබා ගන්නවා වෙනුවට නිකේෂලා හසන්ති යන අයට සිදු කිරීමට ඇති රුපියල් 50000ක් ගෙවීම් පියවීමක් සඳහා විනිමය බිල්පත පිටසන් කොට ලබා දෙන ලද්දේ නම් අසේල විජේසිංහ යන අය පිටසන් කරුවන අතර නිකේෂලා හසන්ති පිටසන් ලාභියා හා ධාරකයා බවට පත් වෙනවා. ඒ අනුව විනිමය බිල්පත දුල්මිනී ඉන්දිකා වෙත ඉදිරිපත් කොට මුදල් ලබා ගැනීමට නිකේෂලා හසන්ති යන අයට හැකියාව තියෙනවා. හරිද? එතකොට මේ විනිමය බිල්පතේදී වෙන්නේ නුවන් මදුශංක කියන අනකරු හරි දුල්මිනී ඉන්දිකා කියන අන ලදු වෙත හරිද විනිමය බිල්පතක් දුන්නා. අසේල විජේසිංහට තමයි ලබා දුන්නේ දුල්මිනී ඉන්දිකාගෙන් 50000 ඉල්ල ගන්න කියලා. එතකොට අසේල විජේසිංහ මොකද කරේ? ඒක අත්සන් පිටසන් කරලා ඉවර වෙලා හරි නිකේෂලා කියන එක්කෙනාට ලබා දීලා තියෙනවා. එතකොට නිකේෂලා තමයි මෙතන දැන් ආදායකයා පිටසන් ලාභියා බවට පත් වෙන්නේ. නිකේෂලා ගාව නම් විනිමය බිල්පත තියෙන්නේ යාම ධාරකයා නැත්නම් දරන්නා බවට පත් වෙනවා. හරිද පුතා? ඊට පස්සේ විනිමය බිල්පතක ලක්ෂණ නීති ඉදිරියේ බලාත්මක කළ හැකි වළංගු බිල්පතක් පහත ලක්ෂණයන්ගෙන් සමන්විත විය යුතුයි. එතකොට හොඳට මතක තියාගන්න විනිමය බිල්පතක ලක්ෂණ තමයි අපි දැන් සාකච්ඡා කරගෙන යන්නේ. පළවෙනි ලක්ෂණය තමයි ලිඛිත වෙන්න ඕනේ. විනිමය බිල්පත ලිඛිතව තියෙන්න ඕනේ. හරි ලිඛිත යන්නට මුද්‍රිත හරි මුද්‍රිතද අයත් වෙනවා. මතක තියාගන්න. ඒ කියන්නේ print කරලා හරි කොහොම හරි තියෙන්න ඕනේ. අතින් ලියලා හරි එහෙම තියෙනවා. එතකොට දෙන නියෝගයේ කොන්දේසි විරහිත එකක් වෙන්න ඕනේ. දෙවෙනි ලක්ෂණය බලන්න. විනිමය බිල්පතක අනකරු අනලදු වෙත සිදු කළ යුත්තේ විධානයක් නොයසේනම් නියෝගයකි. එය ඉල්ලීමක් නොවිය යුතුය. ඒ කියන්නේ දැන් මෙතන බලන්න මෙතන විනිමය බිල්පතේදී රුපියල් 50000ක් ගෙවනු කියලා විධානයක් දීලා තියෙන්නේ. නුවන් මදුශංක මෙතන දුල්මිනී ඉන්දිකාට විධානයක් නියෝගයක් දීලා තියෙන ගෙවනු. මෙතන කියලා නැහැනේ පුළුවන් නම් ගෙවන්න කියලා. එහෙම කියලා නැහැ. හරි. ඒකයි මෙතන තියෙන්නේ. හරි. නියෝගයේ කොන්දේසි විරහිත වෙන්න ඕනේ. පුළුවන් නම් ගෙවන්න කියලා නැහැනේ. ගෙවනු එහෙම තියෙන්නේ. හරිද? ඊට පස්සේ බලන්න පුතේ තුන්වෙනි ලක්ෂණය නිකුත් කරන පුද්ගලයා විසින් අත්සන් කොට තියෙන්න ඕනේ. දැන් නුවන් මදුශංක නිකුත් කරනවා නම් ඒ නුවන් මදුශංක එයාගේ අත්සන යොදලා තියෙන්න ඕනේ ඒ විනිමය බිල්පතේ. අනලාභියා නිශ්චිතව සඳහන් කොට
තියෙන්න ඕනේ. දැන් මේ විනිමය බිල්පතේ අනලාභියා නිශ්චිතව සඳහන් කරලා තිබ්බා. කවුද ඒකේ අනලාභියා බවට පත් උනේ? දුල්මිනි ඉන්දිකා කියන එක්කෙනා තමයි අනලාභියා. ඒක නිශ්චිතව දක්වලා තියෙනවා. හරිද පුතා? පුතා ඊට පස්සේ ගෙවිය යුතු වටිනාකම නිශ්චිතව සඳහන් කොට තියෙන්න ඕනේ. දැන් අපි අර පෙන්නපු විනිමය බිල්පතේ රුපියල් 50000ක් ගෙවනු කියලා නිශ්චිතව දක්වලා තියෙනවා. බලන්න. විනිමය බිල්පතේ අන ලදු විසින් ආදායකයාට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය කුමක්ද යන්න නිශ්චිත වශයෙන් සඳහන් විය යුතුයි. උදාහරණයක් වශයෙන් සාධාරණ මුදලක් ගෙවන්න, රුපියල් 50000කට ආසන්න මුදලක් ගෙවන්න ආදී වශයෙන් විනිමය බිල්පතක් සඳහන් වීම වටිනාකම නිශ්චිතව සඳහන් වීමක් ලෙස සැලකිය නොහැක. ඒ කියන්නේ දැන් අර මම පෙන්නපු විනිමය බිල්පතේ තිබ්බනේ හරියටම 50000ක් ගෙවන්න කියලා. හරි. එතන කියලා තිබ්බේ නැහැ පුළුවන් නම් 50000කට ආසන්න ප්‍රමාණයක් ගෙවන්න. එහෙම කියලා නැහැ. එහෙම තිබ්බොත් ඒක සාර්ථක නැහැ විනිමය බිල්පත. නිශ්චිත මුදල් ප්‍රමාණයක් රුපියල් ලක්ෂයක් නම් රුපියල් ලක්ෂයක් ගෙවන්න. හරියටම තියෙන්න ඕනේ පුතේ. හරි. යම් නිශ්චිත පොලී ප්‍රතිශතයක් යටතේ පොලියක් සමග ගෙවන ලෙස සටහන් කර තිබීම. වාරික වශයෙන් ගෙවන ලෙස නියෝග කිරීම. යම් නිශ්චිත විනිමය අනුපාතයකට යටත්ව විදේශ විනිමය වලින් ගෙවන ලෙස සඳහන් කිරීම. වටිනාකමේ නිශ්චිතභාවය බිඳ වැටීමට හේතු නොවේ. හරිද? එතකොට මේ ආකාරයට දක්වලා තියෙනවා නම් දැන් මේ කොටස් තුනේත් අපි කියවුවම අපිට නිශ්චිත බවක් තියෙනවනේ. වාරික 3කින් ගෙවන්න. එතකොට හරිනේ ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ විදිහට තියෙන්න ඕනේ නිශ්චිත භාවයක්. එතකොට නිශ්චිත භාව බිඳ වැටෙන්නේ නැහැ. ඊට පස්සේ ලක්ෂණේ ගෙවීම් ලබන පාර්ශවයේ පැහැදිලිව දක්වලා තියෙන්න ඕනේ. දැන් අසේල විජේසිංහ කියන එක්කෙනාව පැහැදිලිව දක්වලා තියෙනවා. ගෙවීම් සිදු කළ යුතු දිනය පැහැදිලිව දක්වලා තියෙන්න ඕනේ. හරිද? එතකොට අන්න ඒ වගේ දේවල් තමයි පුතේ විනිමය බිල්පතක ලක්ෂණ බවට පත් වෙන්නේ. හරි. විනිමය බිල්පත් වර්ගීකරණය බලන්න පුතා. විනිමය බිල්පතක ගෙවීම් ලබන පාර්ශවය හා ගෙවීම් සිදු කළ යුතු දිනය නිශ්චිතව දැක්විය යුතු නොවේ. එම කරුණු විනිමය බිල්පතේ සඳහන් අන්තර්ගත කරනු ලබන ආකාරය සම්බන්ධයෙන් අනකරුට අභිමතයක් තිබේ. එම කරුණු විනිමය බිල්පතේ අන්තර්ගත විය ඇති ආකාරය අනුව විවිධ වර්ගවල විනිමය බිල්පත් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ කියපු කාරණා පදනම් කරගෙන අපිට හරිද විනිමය බිල්පත් වර්ග කරන්න පුළුවන්. පළවෙනි එක තමයි කාල බිල්පත් හා ඉල්ලූ විට ගෙවිය යුතු බිල්පත්. එතකොට නිශ්චිතව දිනයක් දක්වලා නැහැ. එතන කියනවා ඉල්ලූ විට ගෙවන්න කියලා. හරිද? බලන්න. විනිමය බිල්පතෙහි ගෙවීම සිදු කරනු ලබන දිනය සඳහන් වන ආකාරය අනුව විනිමය බිල්පත් කාල බිල්පත්ද ඉල්ලූ විට ගෙවිය යුතු බිල්පත් වශයෙන්ද දෙආකාරයකි. යම් විනිමය බිල්පතක් නිශ්චිත අනාගත දිනකදී හෝ තීරණය කර හැකි අනාගත දිනයකදී ගෙවීමට අනකරු විසින් අනකරු ඇතනම් එවැනි අනකරු විසින් අනකර ඇතනම් එවැනි බිල්පත්‍රයක් කාල බිල්පත්‍රයක් ලෙස හැඳින්වේ. කියන්නේ නිශ්චිත අනාගත දිනකදී ගෙවන්න කියලා ප්‍රකාශ කරලා තියෙනවා නම් ඒක කාල බිල්පත්‍රයක් ලෙස අපි හඳුන්වනවා. බිල්පතේ වටිනාකම ගෙවිය යුතු දිනය තීරණය කරනු ලබන්නේ බිල්පතේ සඳහන් කරනු ලබන සිද්ධියක් සිදුවීම පදනම් කරගෙන. නම් එවැනි බිල්පතක් තීරණය කළ හැකි අනාගත දිනකදී ගෙවිය යුතු බිල්පතකි. හරිද? ඒ කියන්නේ බිල්පතේ වටිනාකම ගෙවිය යුතු දිනය තීරණය කරනු ලබන්නේ බිල්පතේ සඳහන් කරනු ලබන සිද්ධියක් සිදුවීම පදනම් කරගෙන නම්. ඒ කියන්නේ මේ සිද්ධිය සිදු වුණාට පස්සේ ගෙවන්න. නම් එවැනි බිල්පතක් තීරණය කළ හැකි අනාගත දිනකදී ගෙවිය යුතු බිල්පතකි. දාතමින් මාස 3කට පසු ගෙවනු. මාරසිංහගේ මරණයෙන් දින 3කට පසු ගෙවනු. බිල්පත දැකීමෙන් දින 2කට පසු ගෙවනු. යනාදී බිල්පත් තීරණය කළ හැකි අනාගත දිනකදී ගෙවනු ලබන බිල්පත් ලෙසද හැඳින්විය හැකිය. කෙසේ නමුත් බිල්පතක ගෙවිය යුතු දිනය තීරණය කිරීම සඳහා යොදා ගනු ලබන සිදුවීම සසම්භාවී එකක් නම් එම බිල්පත වළංගු බිල්පතක් නොවේ. සසම්භාවී කියන්නේ පුතේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් සිදුවීමක් නම් හරි ඒවා වළංගු බිල්පත් නෙමෙයි. ඇයි නිශ්චිත බවක් නැහැනේ. හරි මැරුණත්
මැරුණට පස්සේ ගෙවුනේ. එතකොට යා මැරෙන්නේ නැතුව ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ මැරෙන්නේ නැහැ කියන්නේ මේ ළඟකදී මැරෙන්නේ නැති වෙන්න පුළුවන්. තව අවුරුදු 10කින් 15කින් මැරෙන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් තියෙනවා. හරිද? උදාහරණ වශයෙන් ජනනායක මහතා ජනාධිපති වී දින 3කින් ගෙවුණු. මා අයව විවාහ කරගනු ලැබීමෙන් සතියකින් ගෙවුණු. නෞකාව වරායට ළඟා වී සතියකින් ගෙවුණු. ආදී ප්‍රකාශ සසම්භාවී සිද්ධීන් වන බැවින් එවැනි බිල්පත් පළංගු බිල්පත් නොවේ. ඒ කියන්නේ ඒවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නිශ්චිත බවක් නැහැ. තේරුණාද? හරි. කාල බිල්පතක් සඳහා මුදල් ලබාගත හැක්කේ බිල්පත කල් පිරුණු පසුවය. යම් බිල්පතක ගෙවීම සඳහන් කළ යුතු කාලය සඳහන් නොකරන්නේ නම් එය ඉල්ලූ විට ගෙවිය යුතු බිල්පතකි. ඒ කියන්නේ කාලය මොකක්ද කියන එක සඳහන් කරලා නැත්නම් ඒ වලට අපි කියනවා ඉල්ලූ විට ගෙවිය යුතු බිල්පත් කියලා. එවන් බිල්පතක් කල් ඉක්ුත් වීමට ප්‍රථම ඕනෑම අවස්ථාවකදී ගෙවීම සඳහා ඉදිරිපත් කළ හැකිය. හරිද? ඊට පස්සේ අපි යනවා පුතේ ධාරක බිල්පත් හා විධාන බිල්පත් පිළිබඳව කතා කරන්න. විනිමය බිල්පතේ ආදායකයා සඳහන් වන ආකාරය අනුව විනිමය බිල්පත් ප්‍රධාන ආකාර දෙකයි ධාරක බිල්පත් විධාන බිල්පත්. යම් විනිමය බිල්පතක සඳහන් වටිනාකම යම් නිශ්චිත පුද්ගලයෙකුට ගෙවන ලෙස හෝ යම් නිශ්චිත පුද්ගලයෙකුගේ අනට ගෙවන ලෙස ලියා ඇතනම් එවැනි බිල්පතක් විධාන නැත්නම් ඇනවුම් බිල්පතකි. හරිද? ඒ කියන්නේ යම් නිශ්චිත පුද්ගලයෙක්ට ගෙවන්න කියලා තියෙනවා නම් ඒක විධාන බිල්පතක් කියලා අපිට කියන්න පුළුවන්. විධාන බිල්පතක වටිනාකම අනලාභියා විසින් ගෙවී යුත්තේ ආදායකයා වශයෙන් බිල්පතේ නම සඳහන් තැනැත්තා හෝ එකී ආදායකයාගේ අනට අනුව පමණි. ඒ අනුව විධාන බිල්පත පැවරීමකදී පිටසන් කිරීම සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ විධාන බිල්පතක දැන් නම සඳහන් කරලා තියෙනවානේ. ඒ කියන අයට ගෙවන්න කියලා තියෙනවානේ. එතකොට විධාන බිල්පත කාට හරි පවරනකොට හරි දැන් ඔයා ගාව තියෙනවා නම් ඒ විධාන බිල්පත ඔයාගේ නම සඳහන් කරලා තියෙනවා නම් මෙන්න මෙයාට ගෙවන්න කියලා ඔයා ඒ බිල්පත කාට හරි පවරනවා නම් ඔයාගේ නම පිටිපස්සේ ලියලා අත්සන් කරලා තමයි දෙන්න ඕනේ. පිටසන් කරලා දෙන්න ඕනේ. හරිද පුතා? බිල්පතක පහත ලක්ෂණ අනුව විධාන බිල්පත් හඳුනා ගන්න පුළුවන්. යම් නිශ්චිත ආදායකයෙකුගේ නමට ලියා තියෙනවා නම් යම් නිශ්චිත ආදායකයෙකුගේ නම සඳහන් ඉන්පසුව හෝ අනට යන්න සඳහන්ව තිබීම බිල්පතේ අවසාන පිටසන විශේෂ හෝ සීමිත පිටසනක් වීම අන්න ඒ වගේ දේවල් විධාන බිල්පත් කියලා ගන්න පුළුවන්. ධාරක බිල්පතක් යනු ඒ දරන්නාට වටිනාකම ගෙවන ලෙස ලියා ඇති විනිමය බිල්පතක. ඒ කියන්නේ ධාරක බිල්පතක නම් දැන් ඔයාට මොන හරි බිම වැටිලා විනිමය බිල්පතක් හම්බුණා කියලා හිතන්න. ඔයාට ඒක අදාළ පුද්ගලයාට දීලා මොනවා ඉල්ල ගන්න පුළුවන්ද? සල්ලි ඉල්ල ගැනීමේ හැකියාව තියෙනවා. ධාරක චෙක්පත්. ධාරක බිල්පත්. නමුත් අර විධාන බිල්පත් වලදී එහෙම හැකියාව නැහැ. එවැනි බිල්පතක් පිටසන් කිරීමකින් තොරව හුදු බාර දීම මගින් පවරන්න පුළුවන්. ඒ බිල්පතක පහත ලක්ෂණ අනුව විධාන බිල්පත් හඳුනා ගන්නවා. බලන්න. බිල්පතේ දරන්නාට රැගෙන එන්නාට ගෙවන ලෙස සඳහන්ව තිබීම. යම් නිශ්චිත ආදායකයෙකුගේ නම සඳහන්ව ඉන්පසුව හෝ රැගෙන එන්නාට යන්න සඳහන්ව තිබීම. චෙක් පතක ආදායකයාගේ නම වෙනුවට මුදල් යන්න සඳහන්ව තිබීම. ආදායකයා ව්‍යාජ ආදායකයෙකු හෝ නොපවතින පුද්ගලයෙකු වීම. උදාහරණයක් ලෙස විනිමය බිල්පතක ලද වටිනාකම සලකා ස්පයිඩර්මෑන්ට රුපියල් 50000ක් ගෙවුණු ලෙස සඳහන්ව තියෙනවා නම් ඒවා විධාන බිල්පත්. බිල්පතේ අවසාන පිටසන හිස් පිටසනක් වෙන්න ඕනේ. හරිද? පුතා විනිමය බිල්පත් ප්‍රතිග්‍රහණය කිරීම. බලන්න. විනිමය බිල්පත් ආඥා පනතේ 17 වැනි වගන්තිය අනුව විනිමය බිල්පතක් ප්‍රතිග්‍රහණය කිරීම යනු අනකරුගේ නියමයට අනලද්දා කැමැත්ත පළ කිරීමයි. දැන් අපි අර උදාහරණය බලන්න පුතා. ඒ උදාහරණේ මම ඔයාලට දක්වලා තිබුණා ප්‍රධාන වශයෙන්. හරිද? විනිමය බිල්පතක් තිබුණානේ. විනිමය බිල්පත මේ තියෙන්නේ. එතකොට මේ නුවන් මදුසංක කියන අනකරු දීපු නියෝගය දුල්මිනි ඉන්දිකා පිළි අරගෙන හරිද? අසේල විජේසිංහට 50000ක් ගෙව්වා නම් අපි කියනවා නුවන් මදුසංක දීපු විනිමය බිල්පත දුල්මිනි ඉන්දිකා විසින් මොනවා කරා කියලාද? ප්‍රතිග්‍රහණය කරා කියලා
අපි කියනවා. හරිද? මතක තියාගන්න. හරිද පුතා? සරලව පවසන්නේ නම් මනකරු විසින් නිකුත් කරන ලද බිල්පත ආදායකයා විසින් අනලාභියා වෙත ඉදිරිපත් කළ අවස්ථාවකදී අනලාභියා විසින් බිල්පතේ සඳහන් වටිනාකම ගෙවීමට එකඟ වන බවට අත්සන් කොට පිළිගැනීමයි. එම ප්‍රතිග්‍රහණය පිළිගතිමි යන වචනය සහිතව හෝ රහිතව බිල්පතේ මූනතේ අත්සන් කිරීම මගින් සිදු කළ හැකිය. හරිද? විනිමේ බිල්පතක සඳහන් වටිනාකම ආදායකයා වෙත ගෙවීම පිළිබඳ වගකීම රඳා පවතින්නේ අනකරු මතය. විනිමේ බිල්පතක් ප්‍රතිග්‍රහණය කිරීමෙන් පසු අනලද්දා විනිමේ බිල්පත සම්බන්ධයෙන් වගකීමට බැඳෙනවා. විනිමේ බිල්පතක් ප්‍රතිග්‍රහණය සඳහා ඉදිරිපත් කිරීම පහත අවස්ථාවන්හිදී හැර අනිවාර්ය වෙන්නේ නැහැ. බලන්න පුතා. යම් විනිමේ බිලක ගෙවී යුතු මුදල ගෙවන ලබන දිනය තීරණය කරනු ලබන්නේ එකී විනිමේ බිල අන ලාභී දුටු දිනේ සිට යම් කාලයක් ඇතුළත නම් අනිවාර්යයෙන්ම ප්‍රතිග්‍රහණයට ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම සඳහන් වෙන්නේ නැත්නම් ප්‍රතිග්‍රහණයට ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. ඒක තමන්ගේ ළඟ තියාගන්න පුළුවන් ගනුදෙනු කරන්න. ප්‍රතිග්‍රහණය සඳහා බිල්පත ඉදිරිපත් කළ යුතුයයි බිල්පතේ සඳහන්ව ඇත්නම්. ඒ කියන්නේ ප්‍රතිග්‍රහණය කරන්න බිල්පත ඉදිරිපත් කරන්න ඕන කියලා තියෙනවා නම් අනිවාර්යෙන් ප්‍රතිග්‍රහණයට ඉදිරිපත් කරන්න ඕනේ නැත්නම් අවශ්‍ය වෙන්නේ නැහැ. බිල්පත ගෙවී යුතු ස්ථානය අනලාභියාගේ පදිංචි ස්ථානය හෝ ව්‍යාපාරික ස්ථානය නොවන වෙනත් ස්ථානයක් නම් හරි අනිවාර්යයෙන්ම ප්‍රතිග්‍රහණයට ඉදිරිපත් කරන්න ඕනේ නැත්නම් එහෙම සඳහන් කරලා නැත්නම් අවශ්‍ය වෙන්නේ නැහැ. විනිමේ බිල්පත්‍රයක් ප්‍රතිග්‍රහණයට ඉදිරිපත් කිරීමට අදාළ රීති මොනවද බලන්න. විනිමේ බිල්පත් ආඥා පනතේ 41 එක වගන්තිය අනුව විනිමේ බිල්පතක් ප්‍රතිග්‍රහණය සඳහා ඉදිරිපත් කිරීමේදී පහත රීති අනුගමනය කළ යුතුය. බලන්න. බිල්පත ප්‍රතිග්‍රහණය සඳහා ඉදිරිපත් කළ යුත්තේ දරන්නා විසින් හෝ ඔහුගේ බලයලත් නියෝජිතයා විසින්. බිල්පත කල් ඉක්ුත්වීමට ප්‍රථම ප්‍රතිග්‍රහණය සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. බිල්පත ඉදිරිපත් කිරීම ව්‍යාපාරික දිනයක සාධාරණ වේලාවකදී වෙන්න ඕන. ප්‍රතිග්‍රහණය සඳහා බිල්පත අනලාභියා හෝ ඔහුගේ බලයලත් නියෝජිතයා වෙත ඉදිරිපත් කළ යුතුය. අනලාභී වස්තු භංගත්වයට පත්ව ඇත්නම් ඔහුගේ නීත්‍යානුකූල භාරකරු වෙත ඉදිරිපත් කරන්න ඕනේ විනිමේ බිල්පත්. ඒ වගේම බිල්පත මගින් පාර්ශවකරුවන් නොවන අනලාභීන් දෙදෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් ආමන්ත්‍රණය කර ඇති අවස්ථාවකදී එක් අයෙකුට අනෙක් අය වෙනුවෙන් අත්සන් කිරීමට බලය ලබා දී නොමැති නම් ඒ සියලු දෙනා වෙත ඉදිරිපත් කිරීම කරන්න ඕනේ. ඊපස්සේ විනිමය බිල්පත් ප්‍රතිග්‍රහණය කළ හැකි විවිධ ආකාර. ඒ කියන්නේ විනිමය බිල්පතක් ලැබුණට පස්සේ අනලාභියාට හරි ඒක ප්‍රතිග්‍රහණය කරන්න ඒක පිළිගන්න පුළුවන් විවිධ ආකාරයන් තියෙනවා. මොනවද බලන්න. විනිමය බිල් ආඥා පනතේ 19 වගන්තියේ විධිවිධාන අනුව යම් ප්‍රතිග්‍රහණයක් සාමාන්‍ය ප්‍රතිග්‍රහණයක් හෝ අනුසීමිත ප්‍රතිග්‍රහණයක් විය හැකිය. අනකරුගේ අන ඒ ආකාරයෙන්ම පිළිගනිමින් විනිමය බිල්පත සඳහා ගෙවීම කිරීමට අනලද්දා එකඟ වෙමි. විනිමය බිල්පතක මුහුණත අත්සන් කිරීම සාමාන්‍ය ප්‍රතිග්‍රහණයයි. ඒ කියන්නේ විනිමය බිල්පත ලැබුණා ඒකට ගෙව්වා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට කියනවා සාමාන්‍ය ප්‍රතිග්‍රහණය. දැන් අර උදාහරණයේදී අසේල විජේසිංහ ඒක දුල්මිනි ඉන්දිකාට දුන්නට පස්සේ හරි මොකද වෙන්නේ? ඒ ලබාගත්තු පුද්ගලයා ඒ කියන්නේ එතන දැන් මෙතන තියෙනවානේ අසේල විජේසිංහ දුල්මිනි ඉන්දිකාට දෙනවනේ. දුල්මිනි ඉන්දිකා කිසිම ප්‍රශ්නයක් නැතුව පිළිගතිමි කියලා ඒකේ මූණත ලියලා යාගේ අස්සන සඳහන් කරනවා නම් පිළිගතිමි කියලා දාලා යාගේ අස්සන ওই විදියට සඳහන් කරනවා නම් හරි ඒක අපි කියනවා සාමාන්‍ය ප්‍රතිග්‍රහණයක් කියලා. හරිද පුතා? ඊට පස්සේ බලන්න යම් විනිමය බිල්පතක් මගින් අනකරු විසින් කරන ලද නියෝගය කොන්දේසියකට යටත්ව හෝ අර්ධව පිළිගැනීම අනුසීමිත ප්‍රතිග්‍රහණයයි. විනිමය බිල්පත් ආඥා පනතේ 19 වන වගන්තිය මගින්
අනුසීමිත ප්‍රතිග්‍රහණයක් සිදු විය හැකි ආකාර අවස්ථා පහක් හඳුනා ගන්නවා. හරිද? දැන් අර අතනදී 50000 කිසිදු ප්‍රශ්නයක් නැතුව ගෙවනවා නම් ඒක සාමාන්‍ය ප්‍රතිග්‍රහණය. හැබැයි ඒ 50000 ගෙවනකොට විවිධ කොන්දේසි වලට යටත්ව නම් ඒක ගෙවීම කරන්න පටන් ගන්න ඒක අනුසීමිත ප්‍රතිග්‍රහණයක් කියලා කියනවා. බලන්න පුතා. අනුසීමිත ප්‍රතිග්‍රහණයේ පළවෙනි එක කොන්දේසි සහිත ප්‍රතිග්‍රහණය. හරිද? ඒකේ තියෙනවා ලේඛන නිසි දිනට බාර දෙන්නේ නම් ගෙවෙමි යනුවෙන් ප්‍රතිග්‍රහණය කිරීම. ඒ කියන්නේ දුල්මිණි ඉන්දිකා ඒකේ ලියනවා ලේඛන නිසි දිනට බාර දෙන්නේ නම් ගෙවෙමි කියලා ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් යාට. ඒ වගේම රුපියල් 5000කට අන කෙරණු බිල්පතක් රුපියල් 4000ක් පමණක් ගෙවමි කියලා 4000ක් විතරක් ගෙවනවා. දැන් අතන 50000ක් නේ තිබ්බේ. ඒ 50000න් 40000ක් පමණක් ගෙවමි කියලා දක්වලා තියෙනවා නම් ඒවා අර්ධ ප්‍රතිග්‍රහණය කියලා කියනවා. ප්‍රාදේශීය ප්‍රතිග්‍රහණය මාගේ කාර්යාලයේදී පමණක් ගෙවමි කියලා එයා ප්‍රතිග්‍රහණය කරනවා. ඊට පස්සේ කාල සම්බන්ධිත සීමිත ප්‍රතිග්‍රහණය වටිනාකම මාස 5ක් තුල වාරික වශයෙන් ගෙවමි. අන්න ඒ විදිහට ප්‍රතිග්‍රහණය කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අර 50000 10 ගානේ මාස 5ක් ගෙවනවා. එහෙම තියෙනවා. අනලාභීන් සියලු දෙනාගෙන් කිහිප දෙනෙකු සම්බන්ධව ප්‍රතිග්‍රහණය කිරීම. සිරිල් හා අනිල් වෙත අනකර ඇති බිල්පතක් සම්බන්ධයෙන් සිරිල් වගකීමෙන් නිදහස් කරමි යනුවෙන් ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. සිරිල් කියන එක්කෙනා වගකීමෙන් නිදහස් කරලා ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. ඒකට කියනවා අනලාභීන් සියලු දෙනාගෙන් කිහිප දෙනෙකු සම්බන්ධව ප්‍රතිග්‍රහණය කරනවා කියලා. ඊට පස්සේ විනිමය බිල්පතක් අගරු වීම. අගරු වීම කියන්නේ විනිමය බිල්පතකට මුදල් ගෙවන්නේ නැති තැනටපත් වෙන එක. බලන්න පුතා. විනිමය බිල්පතක් ප්‍රතිග්‍රහණය සඳහා ඉදිරිපත් කළ විට අනලදු විසින් ප්‍රතිග්‍රහණය කිරීම ප්‍රතික්ෂේප කිරීම හෝ ගෙවීම සඳහා ඉදිරිපත් කළ විට අනලදු විසින් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම විනිමය බිල්පතක් අගරු වීම කියලා කියනවා. දැන් මෙතනදී මෙන්න මේ විනිමය බිල්පතේදී බලන්න වෙන ගැටලුව මේකෙදී අසේල විජේසිංහ මේක අරන් යනවා දුල්මිනි ඉන්දිකා වෙත. දුල්මිනි ඉන්දිකා කියනවා අසේලට මට මේ විනිමය බිල්පතට ගෙවීමට හැකියාවක් නැහැ කියලා අසේල විජේසිංහට කියනවා. එතකොට අපි කියනවා ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? මේ විනිමය බිල්පත මොනවා වෙනවද පුතේ? අගරු වෙනවා කියලා අපි කියනවා. හරිද? අගරු වුණා කියලා අපි කියනවා. හරිද? කෙසේ නමුත් විනිමය බිල්පතක් ප්‍රතිග්‍රහණය කර නොමැත්තේ නිසි පටිපාටි අනුගමනය කරමින් විනිමය බිල්පත ප්‍රතිග්‍රහණය සඳහා ඉදිරිපත් නොකිරීම හේතු කොටගෙන නම් එය විනිමය බිල්පතක් ප්‍රතිග්‍රහණය නොකිරීමෙන් අගරු කිරීමක් වශයෙන් නොසැලකේ. ඒ අනුව පැහැදිලි වනුයේ ප්‍රතිග්‍රහණය නොකිරීමෙන් අගරු කිරීමක් සංස්ථාපනය වීමට බිල්පතේ දරන්නා විසින් නිසි පටිපාටි අනුගමනය කරමින් බිල්පත අනලදු වෙත ලැබීමට සැලැස්විය යුතු බවයි. කෙසේ නමුත් එම රීතියට ව්‍යතිරේක අවස්ථා කිහිපයක් විනිමය බිල්පත් ආඥා පනත දක්වා ඇත. එනම් පහත අවස්ථාවලදී විනිමය බිල්පත ප්‍රතිග්‍රහණය සඳහා ඉදිරිපත් නොකර විනිමය බිල්පත අගරු වූ වාසේ සැලකීමට හැකියාව තියෙනවා. අනලාභී වස්තු භංගත්වයට පත්වීම හෝ මරණයට පත්වීම. දැන් දුල්මිනි ඉන්දිකා එක්කෝ බංකොලොත් වෙලා නැත්නම් වස්තු භංගත්වයට පත් වෙලා නැත්නම් එයා මරණයට පත් වෙලා. අනලාභී කල්පිත ව්‍යාජ තැනැත්තෙක් වීම. ඒ කියන්නේ දුල්මිනි ඉන්දිකා කියන එක්කෙනා නැත්නම් එතන ගැටලුවක්. අනලාභී ගිවිසුම් ශක්නුතාවයේ රහිත තැනැත්තෙක් වීම. ඒ කියන්නේ ගිවිසුමක් ඇති කරගන්න හැකියාවක් නැති කෙනෙක් බවට පත් වුණාම එතන ගැටලුවක්. සාධාරණ උත්සාහයක් දැරීමෙන් පසුවද බිල්පත ප්‍රතිග්‍රහණය කිරීම සඳහා ඉදිරිපත් කළ නොහැකි විට. කියන්නේ උත්සාහයක් දරලා ඒක ප්‍රතිග්‍රහණය කරන්න ඉදිරිපත් කරලා නැති වුණාම බිල්පත ප්‍රතිග්‍රහණය සඳහා ඉදිරිපත් කිරීම අවිධිමත් වුවද බිල්පත ප්‍රතිග්‍රහණය ප්‍රතික්ෂේප කර ඇත්තේ වෙනත් හේතුවක් මත වන විටක. හරි. අන්න ඒ වගේ අවස්ථාවලදී විනිමය බිල්පත ප්‍රතිග්‍රහණය සඳහා ඉදිරිපත් නොකර විනිමය බිල්පත් අගරු වාසේ සලකනවා. හරිද? යම් සීමිත ප්‍රතිග්‍රහණයක් වශයෙන් සැලකීම හෝ අගරු වීමක් වශයෙන් සැලකීම බිල්පතේ ධාරකයා සතු අභිමතයකි.
ඒ කියන්නේ යම් සීමිත ප්‍රතිග්‍රහණයක් ප්‍රතිග්‍රහණයේ වශයෙන් සැලකීම හෝ අගරවීමක් වශයෙන් සැලකීම බිල්පතේ ධාරකයා සතු අභිමතයකි. ඒ කියන්නේ පුතේ දැන් අපි මෙතන තියෙනවානේ දුල්මිනී ඉන්දිකාට නුවන් මදුශංක කියනවානේ 50000ක් ගෙවන්න කියලා. දුල්මිනී ඉන්දිකා ඒකට දානවා කොන්දේසියක් රුපියල් 10000 ගානේ මාස 5ක් ගෙවමු කියලා තියෙනවා. එතකොට අසේල විජේසිංහට හැකියාව තියෙනවා. හරි. ඒක එක්ක පිළිගන්න නැත්නම් පිළි නොගෙන ඉන්න අසේල විජේසිංහට හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේ නුවන් මදුශංක කියන්නේ 50000 එකපාර ගෙවන්න කියලා නෑ. හැබැයි දුල්මිනී ඉන්දිකා ඒකට නියෝගයක් දානවා රුපියල් 10000 ගානේ මාස 5ක් ගෙවනවා කියලා. එතකොට අසේල විජේසිංහට හැකියාව තියෙනවා ධාරකයා වශයෙන් ඒක පිළිගන්න නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරන්න. හරි. හරිද පුතා? ඊට පස්සේ ගෙවීම් නොකිරීමෙන් විනිමය බිල්පත් අගරු වීම. විනිමය බිල්පතක් නිසි පරිදි ගෙවීම් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අවස්ථාවකදී බිල්පතේ වටිනාකම ගෙවීම අනලාභී විසින් ප්‍රතික්ෂේප කරනවා නම් ගෙවීම් නොකිරීමෙන් විනිමය බිල්පත අගරු වුණා කියලා කියනවා. හරිද? ඊට පස්සේ අගරුව දැනුම් දීම. යම් බිල්පතක් අගරු වී ඇතනම් එම අගරු වීම පිළිබඳ බිල්පතේ දරන්නා විසින් සාධාරණ කාලයක් තුල බිල්පතේ පූර්ව පාර්ශවයන් වෙත ලිඛිතව හෝ වාචිකව දැනුම් දිය යුතුය. අගරු වීම පිළිබඳව දැන්වීමක් ලබා නොමැති අනකරුවෙක් හෝ පිටසන්කරුවෙක් අගරු වීම සම්බන්ධයෙන් වගකීමට ලක් කළ නොහැකිය. කෙසේ නමුත් පහත අවස්ථාවලදී අගරුව දැනුම් දීම අවශ්‍ය නොවේ. සාධාරණ උත්සාහයක් දැරීමෙන් පසුවද අගරු වීම දැනුම් දිය නොහැකි අවස්ථාවක අනකරු විසින් හෝ පිටසන්කරු විසින් ප්‍රකාශිතව හෝ ව්‍යංගයෙන් අගරු වීම පිළිබඳ දැන්වීම අත්හැර ඇති විට අනකරු සම්බන්ධයෙන් වන විටක ඒ කියන්නේ අනකරු හා අනලාභියා එකම පුද්ගලයෙක් වන විටක අනලාභියා ව්‍යාජ පුද්ගලයෙක් හෝ ගිවිසුමක හැකියාවක් නොමැති ඒ කියන්නේ ගිවිසුමක් ඇති කරගන්න හැකියාවක් නොමැති අයෙකු වන විටක බිල්පත ගෙවීම සඳහා ඉදිරිපත් කර ඇත්තේ අනකරු වෙත වන විටක අනකරු බිල්පත ප්‍රතිනියෝගනය කර ඇති අවස්ථාවකදී පිටසන්කරු සම්බන්ධයෙන් වන විටක බලන්න අනලාභියා ව්‍යාජ පුද්ගලයෙක් හෝ ගිවිසුමක හැකියාවක් නොමැති අයෙකු වන විටක හා පිටසන් කරන අවස්ථාවේදී පිටසන්කරු ඒ බව දැන සිටි විටක බිල්පත ගෙවීම සඳහා ඉදිරිපත් කර ඇත්තේ පිටසන්කරු වෙත වන විටක බිල්පත පිටසන්කරුගේ ප්‍රයෝජනය පිණිස අදාළ බිල්පත අන කර හෝ ප්‍රතිග්‍රහණය කර ඇති විටක හරි අන්න ඒ වගේ අවස්ථාවලදී හරිද පුතා අගරුව දැනුම් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ හරිද ගෞරවය සඳහා ප්‍රතිග්‍රහණය කිරීම ඒ කියන්නේ යම් බිල්පතක් ප්‍රතිග්‍රහණය නොකිරීම මත අගරු වී ඇති නමුත් එය කල්විකත් වී නැති විටකදී ඒ අතරතුර වගකීමට ලක් නො වූ ඕනෑම පාර්ශවයකට ධාරකගේ අනුමැතිය සහිතව එයට මැදිහත් වී බිල්පත සඳහා වගකිය යුතු ඕනෑම පාර්ශව කරුවෙකුගේ ගෞරවය සඳහා බිල්පත ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. විනිමය බිල්පත් ගනුදෙනු වීම බලන්න පුතා. විනිමය බිල්පතක ඇති වැදගත්කම වන්නේ එම බිල්පත යම් ගනුදෙනුවක් හා සම්බන්ධ ණයක් පියවීම සඳහා එක් පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙකුට පැවරීමට තියෙන හැකියාව. ඒ කියන්නේ විනිමය බිල්පතක් වැදගත් වෙන්නේ එක පුද්ගලයෙක් ගාව තියෙන විනිමය බිල්පතක් තවත් එක්කෙනෙක්ට ලබා දෙන්න හැකියාවක් තියෙනකොට. පැවරුම් ලාභියා බිල්පතක ඒ කියන්නේ ධාරක බවට ලක් කරන අන්දමින් බිල්පතක් එක් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකු වෙත පැවරීම විනිමය බිල්පත් ගනුදෙනු කිරීම ලෙස හැඳින්වේ. හරිද? මෙහිදී අවබෝධ කරගත යුතු වැදගත් කාරණය වන්නේ බිල්පතක පැවරීම ගනුදෙනු වීමකින් වෙන්කොට හඳුනාගත යුතු බවයි. බිල්පතක් ගනුදෙනු වීම යනු පැවරීමේ ප්‍රතිඵලයක් වශයෙන් පැවරුම් ලාභියාට බිල්පතේ වටිනාකම සම්බන්ධයෙන් අයිතිවාසිකම් හිමිවන පරිදි බිල්පත පැවරීමයි. ඇතැම් විට හුදු පැවරීමක් පැවරුම් ලාභියාට බිල්පතේ වටිනාකම සම්බන්ධ අයිතිවාසිකම් හිමිකර
නොදිය හැකිය. එවන් අවස්ථාවකදී එම පැවරීම බිල්පතක් ගනුදෙනු වීමක්සේ නොසලකා හරිනවා. විනිමය බිල්පත් ආඥා පනතේ 31 වෙනි වගන්තිය අනුව ඇනවුමට ගෙවිය යුතු බිල්පතක් සම්බන්ධයෙන් ධාරකයා විසින් කරනු ලබන පිටසනක් සහිතව නීත්‍යානුකූලව බාර දීමෙන් එම බිල්පත ගනුදෙනු කළ හැකිය. භාරකරුට ගෙවිය යුතු බිල්පත් සම්බන්ධයෙන් හුදු බාර දීමක් මත ගනුදෙනුව සම්පූර්ණ වේ. ඒ අනුව ගනුදෙනු වූ බිල්පත සම්බන්ධයෙන් පූර්ව නිශ්චිත හිමිකමක් පැවරුම් ලාභියාට හිමි වෙනවා. හරිද? පුතා බලන්න විනිමය බිල්පත් පිටසන් කිරීම. පුතේ විනිමය බිල්පත් පිටසන් කරනවා කියන එකේ අදහස තමයි හරි. බලන්න විනිමය බිල්පතක් පිටසන් කළ යුතු වන්නේ විධාන බිල්පතක් ගනුදෙනු කළ හැකි තත්ත්වයට පත් කිරීම සඳහාය. ඒ කියන්නේ යම්කිසි නියෝගයකට දීලා තියෙන විනිමය බිල්පතක් ගනුදෙනු කළ හැකි තත්ත්වයට පත් කරන්න පිටසන් කරන්න ඕනේ. විනිමය බිලක් පැවරීමේදී පැවරුම්කරු විසින් විනිමය බිලේ පිටුපස තමන්ගේ නම පැහැදිලිව ලිවීම පිටසන් කිරීම කියලා කියනවා. ඒ කියන්නේ කාගේ හරි නමකට ලියලා තියෙන එකක් හරි හිතන්න ඔයාගේ නමට තියෙන විනිමය බිල්පතක් කියලා. ඔයාගේ නමට තියෙන විනිමය බිල්පතක් ඔයාට ඕනේ තව කාටවත් ලබා දෙන්න. එතකොට ඔයා මොකද කරන්න ඕනේ? ඔයාගේ නම පැහැදිලිව ඒ විනිමය බිල්පතේ පිටිපස්සේ ලියලා අත්සන් කරන්න ඕනේ. බිල්පතක අයිතිය අත්හැරීම, අයිතිය පවරා දීම හෝ නිර්වාජ ලෙස අයිතිය පවරා දීමක් පිටසන් කිරීමේ අරමුණු හෙවත් ඒකේ කාර්යභාරය වෙනවා. යම් විනිමය බිලක ඇතුළත් විය හැකි වළංගු පිටසනක ස්වභාවය විනිමය බිල්පත් ආඥා පනතේ 32 වගන්තිය මගින් නිශ්චිත කරලා තියෙනවා. ඒ කියන්නේ පිටසනක තියෙන්න ඕන ගුණාංග මොනවාද බලන්න. අදාළ පිටසන බිල්පතේ ලිවිය යුතු අතර එය පිටසන් කරන්නා විසින් අත්සන් කොට සහතික කළ යුතුය. අත්සන පමණක් වුවද වළංගු පිටසනක් සඳහා ප්‍රමාණවත් වේ. එම පිටසන සම්පූර්ණ බිල්පත සඳහාම යොදන ලද්දක් වෙන්න ඕනේ. යම් බිල්පතක් මගින් එක් පුද්ගලයෙකුට වඩා වැඩි ප්‍රමාණයකට ගෙවීම් කළ යුතු වේ නම් එම පුද්ගලයන් සියලු දෙනාම අදාළ පිටසන සම්බන්ධයෙන් අත්සන් තැබිය යුතු වේ. යම් හේකින් විනිමය බිලක අදාළ ආදායකයාගේ හෝ පිටසන්කරුගේ නමෙහි අකුරු වැරදි ලෙස ලියවී ඇතනම් හෝ ඔහු දරන තානාන්තරයේ වැරදි ලෙස සටහන් වී ඇතනම් ඒ ආකාරයෙන්ම පිටසන් තබා පසුව සිය නිවැරදි අත්සන තැබිය යුතු වේ. හරිද පුතා? විනිමය බිල්පතක පිටසන් එකකට වැඩි සංඛ්‍යාවක් පැවතීම. බලන්න. අනන්‍ය ආකාරයෙන් ඔප්පු කළහොත් හැර විනිමය බිල්පතක පිටසන් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් ඇති අවස්ථාවකදී ඒවා සාමාන්‍යයෙන් පෙනෙන පිළිවෙලට අත්සන් කරන ලද බව පිළිගත යුතුය. උදාහරණයක් වශයෙන් බලන්න විනිමය බිල්පතේ පිටිපස්සේ මේගොල්ලෝ ලියලා තියෙනවා ප්‍රධාන වශයෙන් නම් තුනක්. ඉහත බිල්පතේ පිටසන් තුනක් දක්නට ලැබේ. බැලූ බැල්මට පළමුව කුමාර දිසානායකගේ පිටසනද, දෙවනුව නන්දසේන රාජසිංහගේ පිටපතද, අනතුරුව සුජිත් විමලදාසගේ අත්සනද දිස්වේ. ඒ අනුව වෙනත් ආකාරයට පිටසන් කළ බව ඔප්පු කරන තෙක් පිළිවෙලින් කුමාර දිසානායක, නන්දසේන රාජසිංහ, සුජිත් විමලදාස පිටසන් කළ බව පිළිගන්නවා. හරිද? හරි. පිටසන් වර්ග බලන්න පුතේ. පිටසන් වර්ගවල මුලින් හිස් පිටසන නැත්නම් සාමාන්‍ය පිටසන. ඒ කියන්නේ අදාළ නම ලියලා තියෙනවා හරි විනිමය බිල්පතේ. හරිද? ඊට පස්සේ විශේෂ පිටසන බලන්න කොහොමද තියෙන්නේ? කුමරිනී පෙරේරාට ගෙවන්න හරි කියලා සපුමල් බණ්ඩාර පිටසන් කරලා තියෙනවා. ඒකේ විශේෂය තමයි කුමරිනී කියන එක්කෙනාට තමයි ගෙවන්නේ. සීමාකාරී පිටසන කුමරිනී පෙරේරාට පමණක් ගෙවන්න. එතකොට මෙයාට විතරයි ගෙවන්න වෙන්නේ. ඒවා සීමාකාරී පිටසන් කියලා කියනවා. ඊපස්සේ කොන්දේසි පිටසන් බලන්න. ලදුපතේ අත්සන් කළ හොත් පමණක් ගෙවන්නලු. හරි. ලදුපතේ අත්සන් කරොත් විතරක් ගෙවන්න කියලා කියනවා. අන්න ඒව අපි කියනවා කොන්දේසි සහිත පිටසන් කියලා. විනිමය බිල්පතක දරන්නා නැත්නම් ධාරකයා කියලා කියනවා. බලන්න පුතා. ධාරකයාට ගෙවී යුතු වන සේ ලියා ඇති බිල්පත්‍රයක් සම්බන්ධයෙන් එම බිල්පතේ සන්තකය දරන ඕනෑම පුද්ගලයෙක් හෝ අනට ගෙවන ලෙස ලියා ඇති බිල්පතක් සම්බන්ධයෙන් එම බිල්පතේ ආදායකයාගේ හෝ පිටසනක් මත පවරා ගනු ලැබූ පැවරුම්ලාභියා හෝ බිල්පතක දරන්නා වශයෙන් හැඳින්විය හැකිය. ඒ කියන්නේ
දැන් විනිමේ බිල්පත් තියෙනවානේ ප්‍රධාන වශයෙන් හරි විධානයට අනුව තියෙනවා ධාරකයට අනුව තියෙනවා. ඒ විදිහටනේ. එතකොට විධානයට තියෙන එකක් පිටසන් කරලා ළඟ තියෙනවා නම් ධාරක නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම විනිමේ බිල්පත ළඟ තියෙන එක්කෙනා තමයි විනිමේ බිල්පත දරන්නා කියලා කියන්නේ. අගයක් සඳහා දරන්නා. බලන්න. විනිමේ බිල්පතක් සඳහා වටිනාකමක් හුවමාරු වීමෙන් පසුව එම බිල්පත දරනු ලබන පුද්ගලයා වටිනාකමක් සඳහා දරන්නෙකු වශයෙන් හැඳින්වේ. උදාහරණයක් වශයෙන් සිරිපාල විසින් සිරිමල්ට රුපියල් 50000ක පොල් අලෙවි කළ අතර එම වටිනාකම සලකා සිරිමල් විසින් සිරිපාලට විනිමේ බිල්පත්‍රයක් නිකුත් කරන ලද්දේ නම් සිරිපාල වටිනාකමක් සඳහා විනිමේ බිල්පත දරන්නෙකු ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ පොල් විකුණලා තමයි එයා ඒ විනිමේ බිල්පත අරගෙන තියෙන්නේ. එතකොට ඒක අගයක් සඳහා දරන්නා ලෙස හඳුන්වනවා. සෑම බිල්පතක් ධාරකයෙකුම බැලූ බැල්මට එනම් පටහැනියෝ ඔප්පු කරන තෙක් වටිනාකමේ ධාරකයෙක් ලෙස සැලකේ. අගයක් සඳහා දරන්නෙකුට බිල්පතේ වටිනාකම ලබා ගැනීම සඳහා පූර්ව පක්ෂයක්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් ලැබේ. ඒත උදාහරණය අනුව බිල්පත අගරු වුවොත් සිරිපාලට සිරිමල්ට එරෙහිව නඩු පවරා වටිනාකම ලබා ගන්න හැකියාව තියෙනවා. හරිද පුතා? අගයක් රහිතව දරන්නා. විනිමේ බිල්පතක් ආඥා පනතේ මෙම දරන්නා නිර්වචනය කරලා නැහැ. කෙසේ නමුත් පනතේ ප්‍රතිපාදන අනුව පැහැදිලි වනුයේ වටිනාකමක් හුවමාරු වීමෙන් තොරව. දැන් අතන තිබ්බේ පොල් විකුණලානේ එතන විනිමේ බිල්පත ගත්තේ. එතන අගයක් සහිතව දරනවා. හැබැයි එහෙම මුකුත් නැතුව තියන් ඉන්නවා නම් අපිට කියන්න පුළුවන් අගයක් රහිතව දරනවා කියලා. උදාහරණයක් වශයෙන් රාජිත විසින් පූජිතගේ උපන්දිනය සඳහා ත්‍යාගයක් වශයෙන් රුපියල් 20000ක චෙක් පතක් ලබා දුන්නේ නම් හරි පූජිත අගයක් රහිතව බිල්පත දරන්නෙක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අගයක් සඳහා දරන්නෙකුට බිල්පතේ වටිනාකම ලබා ගැනීම සඳහා පූර්ව පක්ෂයකට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් නැහැ. හරිද? ඒ කියන්නේ ඊට උදාහරණයට අනුව පූජිතට රාජිතට එරෙහිව නඩු පවරන්න හැකියාවක් නැහැ. හරිද පුතා? වටිනාකමක් සහිතව දරනවා නම් විතරයි නඩු පවරන්න හැකියාව තියෙන්නේ. බලන්න මෙතන දාලා තියෙනවා මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කාරණය වනුයේ වටිනාකමය ධාරකයෙකු වීම සඳහා දරන්නා සියතින්ම ප්‍රතිෂ්ඨාව සැපිය යුතු නොවන අතර ඔහු පූර්ව ප්‍රතිෂ්ඨාවක් මත රඳා පැවතිය හැකි බවයි. ඒ අනුව මෙන්න මේ නඩුවේදී පිළිගෙන තියෙනවා. බලන්න. X විසින් යගේ යහපතට චෙක් පතක් අණ කරාලු. y එම චෙක් පත වටිනාකම සඳහා b ගේ අර්ථ ලාභය පිණිස පිටසන් කර අතර b එය ත්‍යාගයක් ලෙස a වෙත ලබා දෙයි. ඒ කියන්නේ x කියන එක්කෙනා y ට දුන්නා, y කියන එක්කෙනා b ට දුන්නා, b කියන එක්කෙනා a ට දීලා. b විසින් එම චෙක් පත උදෙසා කිසිදු වටිනාකමක් නොගෙව්වා වුවද ඔහුට එය x ට හා y ට විරුද්ධව බලාත්මක කළ හැකි වේ. මන්ද ඔවුන් සම්බන්ධයෙන් B ගේ පූර්ව ප්‍රතිස්ථාව මත වටිනාකමක් සඳහා දරන්නෙකු වන බැවින් කෙසේ නමුත් ඔහුට එම චෙක්පත B විරුද්ධව බලාත්මක කළ නොහැකි අතර ඔහු B සම්බන්ධයෙන් අගයක් රහිතව දරන්නේ. එතකොට මෙතන බලන්න පුතේ වෙන දේ මොකද්ද? X විසින් Y ට දීලා තියෙනවා යහපතට. එතකොට Y ට හැකියාවක් නැහැ X ට විරුද්ධව නඩු දාන්න බෑ. ඊට පස්සේ Y කියන එක්කෙනා ඒක B ගේ අර්ථලාභයේ පිණිස ලබා දීලා තියෙනවා. හරිද? හරි. අර්ථලාභයේ පිණිස පිටසන් කර අතර B එය ත්‍යාගයක් ලෙස කාටද දීලා තියෙන්නේ? A වෙත ලබා දීලා තියෙනවා. හරිද? B විසින් එම චෙක්පත උදෙසා කිසිදු වටිනාකමක් නොගෙව්වා වුවද ඔහුට එය X හා Y ට විරුද්ධව බලාත්මක කළ හැකිය. හරිද? මන්ද ඔවුන් සම්බන්ධයෙන් B ගේ පූර්ව ප්‍රතිස්ථාව මත වටිනාකමක් සඳහා දරන්නෙකු වන බැවිනි. කෙසේ නමුත් ඔහුට එම චෙක්පත B ට විරුද්ධව බලාත්මක කළ නොහැකිය. හරිද? ඒ කියන්නේ A කියන එක්කෙනාට ඒක B ට විරුද්ධව බලාත්මක කිරීමේ හැකියාවක් නැහැ. මොකද එතන ත්‍යාගයක් ලෙස දීලා තියෙන හින්දා. හරිද පුතා? ඊට පස්සේ බලන්න.
යථා කාලීන දරන්නා. විනිමය බිල්පත් ආඥා පනතේ 29 එක වගන්තියේ විධි විධාන පරිදි යම් විනිමය බිල්පත්‍රයක් පහත ලක්ෂණ පවතී නම් එම බිල්පතේ දරන්නා යථාකාලීන ධාරකයෙකු වශයෙන් හඳුන්වනවා. මතු පිටින් පෙනෙන ලෙස සම්පූර්ණ හා විධිමත් බිල්පත්‍රයක් වෙන්න ඕනේ. කල්ලිකුත් නොවූ බිල්පත්‍රයක් වෙන්න ඕනේ. අගරුව ඇත්තේ උවද එය බිල් ඒ බව නොදැන බිල්පත ලබාගෙන තියෙන්න ඕනේ. අගනා ප්‍රතිස්ථාවක් ලබාගෙන තියෙන්න ඕනේ. සත්භාවයෙන් ලබාගෙන තියෙන්න ඕනේ. පැවරුම්කරුගේ හිමිකමේ දෝෂයක් පැවතියද ඒ බව නොදැන ලබාගෙන තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් අපිට කියන්න පුළුවන් යථාකාලීන දරන්නා කියලා. යථාකාලීන දරන්නෙකු ලෙස තියෙන අයිතිවාසිකම් බලන්න. බිල්පතේ වටිනාකම ලබා ගැනීමට අයිතියක් තියෙනවා. බිල්පතේ වටිනාකම ලබා ගැනීම සඳහා පූර්ව පාර්ශවයන්ට එරෙහිව නඩු පවරන්න පුළුවන් එයාට. ගනුදෙනු කිරීම මගින් සිය අයිතීන් පැවරීමේ හැකියාව තියෙනවා යථාකාලීන දරන්නාට. ඊපස්සේ විනිමය බිලක පාර්ශවයන්ගේ වගකීම් මොනවාද බලන්න. මේගොල්ලෝ දරන්න ඕන වගකීම්. විනිමය බිල්පතක පාර්ශව කරුවෙක් යනු ඒ මත අත්සන් කරන ලද පාර්ශවයක් වන අතර අනකරු අනකිරීමේදීද අනලදු ප්‍රතිග්‍රහණයේදීද පිටසන්කරු බිල්පතක් ගනුදෙනු වීමේදීද විනිමය බිල්පතක් මත අත්සන් කරන. විනිමය බිල්පතක් මත පාර්ශව කරුවෙකු වගකීමට ලක් කිරීම සඳහා හරි මෙන්න මේ කරුණු තුන සම්පූර්ණ වෙන්න ඕනේ. පළවෙනි එක අත්සන බාර දීම ගිවිසුමක හැකියාව. හරි මේ කොටස් තුන තමයි තුනෙන් තමයි හරි වගකීමට ලක් වෙන්නේ. මුලින්ම තියෙනවා අත්සන. බිල්පතක වගකීම දැරීම සඳහා අත්සන මූලික අවශ්‍යතාවයක් වේ. යම් බිල්පතක අත්සන යොදා නොමැතිනම් කිසියම් පුද්ගලයෙකු එම බිල්පතේ අනකරු අනලදු හෝ පිටසන්කරු වශයෙන් වගකීමට ලක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අත්සන නැත්තම් පුතේ හරි වගකීමට ලක් වෙන්නේ නැහැ. කෙසේ නමුත් විනිමය බිල්පතේ ආඥාපනතේ 93 එක වගන්තිය අනුව අදාළ පාර්ශවකරුගේ අවසර ඇතිව යමෙකුගේ අත්සන තවත් අයෙකුට බිල්පතේ ඇතුළත් කරන්න පුළුවන්. එනම් ප්‍රධානියා වෙනුවෙන් නියෝජිතයෙකුට විනිමය බිල්පත අත්සන් කළ හැකිය. එසේම විනිමය බිල්පත් ආඥාපනතේ 23 වන වගන්තිය අනුව විනිමය බිලක් මත එක් හවුල්කරුවෙකු සිදු කරනු ලබන අත්සන් තැබීමකින් අනෙක් හවුල්කරුවන්ද වගකීමට ලක් වෙනවා. ව්‍යාජ අත්සන් පිළිබඳව නීතිමය තත්ත්වයේ විනිමය බිල් ආඥාපනතේ 24 වන වගන්තිය දක්වා ඇත. ව්‍යාජ අත්සන් යොදන ලද චෙක්පත් සම්පූර්ණයෙන්ම අවලංගු වන අතර එවැනි බිල්පතක් සම්බන්ධයෙන් ව්‍යාජ අත්සනයකින් පසුව කිසිදු අයිතිවාසිකමක් හෝ හිමිකමක් ලබාගත නොහැකිය. ඒ අනුව කූට අත්සන් සහිත චෙක්පත් සම්බන්ධයෙන් යථා කාල ධාරකයන් බිහි නොවන අතර එවැනි ධාරකයෙක් සතු එකම ප්‍රතිකර්මය වනුයේ කූට අත්සන් යෙදූ තැනැත්තාට එරෙහිව නීතිමය පියවර ගැනීමයි. ඒ කියන්නේ හොර අත්සන් ගහලා තියෙනවා නම් හරි ධාරකයට හැකියාව තියෙනවා ඒ හොර අත්සන් ගහපු තැනැත්තට එරෙහිව නඩු පවරන්න. ඒ අනුව පැහැදිලි වනුයේ යම් තැනැත්තෙකුගේ අත්සන විනිමය බිල්පතක ව්‍යාජව යොදා ඇතනම් එම තැනැත්තා බිල්පත මත කිසිදු වගකීමකට ලක් වෙන්නේ නැහැ කියන. කෙසේ නමුත් ප්‍රතිබන්ධන රීතිය ක්‍රියාත්මක වීම මත විනිමය බිල්පතක අත්සන් නොකළ අයෙකු වගකීමට ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් අර ඇඟවීමකින් මෙයා අර අපි කලින් කතා කරේ මෙයා අපේ නියෝජිතයෙක් බව නිකන් අඟවල මොන හරි දෙයකින් ප්‍රතිබන්ධනයක් ඇති කරලා තියෙනවා නම් ඒකෙදී අනිවාර්යෙන් වග කියන්න ඕනේ. හරිද? මෙන්න මේ නඩුවේදී බලන්න මෙම නඩුවේදී ස්වයං පුරුෂයාගේ ගිණුමෙන් භාර්යාව ස්වාමියාගේ අත්සන ව්‍යාජව යොදන ලද චෙක්පතක් ඉදිරිපත් කොට මුදල් ලබා ගත්තාය. ස්වාමියා මේ බව දැන සිටියද ඒ සම්බන්ධව බැංකුවට පැමිණිලි නොකරන ලද අතර පසු අවස්ථාවකදී තමා අත්සන් නොකළ චෙක්පත්වලට ගෙවීම් සම්බන්ධයෙන් බැංකුවට විරුද්ධව නඩු පැවරිය. අධිකරණය එහිදී ප්‍රකාශ කර සිටියේ සිය අත්සන ව්‍යාජව භාවිතා කරමින් මුදල් ලබා ගන්නා බව දනිමින් ඒ සම්බන්ධව නිහඬව සිටීම මත ව්‍යාජ අත්සනයේ ප්‍රතිබන්ධනය වී ඇති බවත් එම අත්සන මත ස්වාමිපුරුෂයා වගකීමට ලක්විය යුතු බවත්. ඇයි මෙතන ස්වාමියා දැන ඉඳලා පස්සේ යා බැංකුවට විරුද්ධව නඩු දාලා තියෙන්නේ. එතකොට එයා දැන නිහඬව හිටපු හින්දා ප්‍රතිබන්ධනයෙන් එතන වගකීමට බැඳෙනවා. හරිද පුතා?
ඊට පස්සේ බාර දීම බලන්න. බිල්පත වගකීම දැරීම සඳහා අත්සන් යෙදීම පමණක් ප්‍රමාණවත් නොවන අතර විනිමය බිල්පතෙහි සත්‍ය හෝ සම්ප්‍රයුක්ත පැවරීම පැවරිය යුතුය. උදාහරණයක් වශයෙන් රනිල් විසින් සජිත්ගේ වාසියට අණ කළ යම් විනිමය බිල්පතක් පසු අවස්ථාවකදී සජිත්ට බාර දීම සඳහා රනිල් විසින් සේප්පුවේ තබන ලදී. රනිල්ගේ සේප්පුවෙන් එය ලබාගත් සජිත්ට එම බිල්පතේ වටිනාකම රනිල්ගෙන් අයකර ගැනීමට නෛතික හිමිකමක් නැමැත. මන්දයත් රනිල් විසින් චෙක්පත සජිත් වෙත බාර දී නොමැති බවනි. ඒ කියන්නේ සජිත් කියන එක්කෙනා රනිල්ගෙන් හොරෙන් තමයි චෙක්පත ගත්තේ. හරි. එතකොට ඒ වගේ අවස්ථාවලදී හරි චෙක්පත සම්බන්ධයෙන් නෛතික හිමිකමක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ ගිවිසුමක හැකියාව. ගිවිසුමක හැකියාව කියන්නේ ගිවිසුමක් ඇති කරගන්න පුළුවන් හැකියාව කියන එක. බලන්න. ගිවිසුමක හැකියාව නොමැති පාර්ශවයක් විසින් බිල්පත්‍රයක් අණ කරනු ලැබූ විටක හා පිටසන් කරනු ලැබූ විටක ඔවුන්ට එරෙහිව බිල්පත බලාත්මක කරවා ගැනීමට ධාරකට නොහැකිය. ඒත් එම බිල්පත අනෙක් පාර්ශවයන්ට එරෙහිව බලාත්මක කරවා ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් ලෙස රාමාසිය දියණිය වන වයස අවුරුදු 16ක් වන සීතාගේ වාසියට චෙක්පතක් ලියන ලද අතර සීතා විසින් ලක්ෂ්මන්ගෙන් සිදු කළ මිලදී ගැනීමක් පියවීම සඳහා එම චෙක්පත ලක්ෂ්මන් වෙත පිටසන් කර පැවරුවාය. කෙසේ නමුත් ලක්ෂ්මන් චෙක්පත බැංකුවට ඉදිරිපත් කළ විට අගරු වී ඇත්තේ නම් ලක්ෂ්මන්ට සීතාට එරෙහිව නඩු පවරා බිල්පත බලාත්මක කරන්න හැකියාවක් නැහැ. කෙසේ නමුත් රාමාට එරෙහිව බිල්පත බලාත්මක කරගැනීමේ හැකියාව තියෙනවා. හරිද පුතා? ඊපස්සේ අනකරුගේ වගකීම බලන්න. සුදුසු පරිදි බිල්පත ප්‍රතිග්‍රහණය කරන්න ඕනේ. සුදුසු පරිදි බිල්පතට ගෙවීම සඳහා ඉදිරිපත් කරලා හරි ඒ සඳහා අනලාභියා විසින් ගෙවීම කරන බවට අනකරු වගකීමට බැඳෙන්න ඕනේ. විනිමය බිල්පතක් අගරු විට අලාභය සිදු වූ දරන්නාට හෝ පිටසන්කරුට එම අලාභය පියවීමට අනකරු වගකීමට බැඳෙනවා. බිල්පතේ ආදායකයාගේ පැවැත්ම හා ආදායකයාගේ ගිවිසුමට එළඹීමට ඇති හැකියාව ප්‍රතික්ෂේප කිරීමට අනකරුට නොහැකි. ඒවා තමයි අනකරුගේ වගකීම්. ප්‍රතිග්‍රාහකයාගේ වගකීම් බලන්න. ප්‍රතිග්‍රහණය කළ බිල්පත සඳහා යථා කාලයේ ගෙවීම කරන බවට අනකරු වගකීමට බැඳේ. අනකරුගේ පැවැත්ම අනකරුගේ අත්සනෙන් නිර්වාජත්වයේ අනකරුගේ ගිවිසුම් හැකියාව ආදායකයාට පිටසන් කිරීමට ගිවිසුමක හැකියාව ප්‍රතික්ෂේප කිරීමට ප්‍රතිග්‍රාහකයාට නොහැකිය. ඒ වගේම බලන්න පිටසන්කරුගේ වගකීම සුදුසු පරිදි බිල්පත ප්‍රතිග්‍රහණය සඳහා ඉදිරිපත් කළ විට අනලාභියා විසින් ප්‍රතිග්‍රහණය කරන බවට පිටසන්කරු වගකීමට බැඳෙනවා. ඒ වගේම සුදුසු පරිදි බිල්පත ගෙවීම සඳහා ඉදිරිපත් කළ විට අනලාභියා විසින් ගෙවීම කරන බවට පිටසන්කරු වගකීමට බැඳෙනවා. විනිමය බිල්පතක් අගරු වූ විට අලාභය සිදු වූ දරන්නාට හෝ පිටසන්කරුවෙකුට එම අලාභය පියවීමට පිටසන්කරු වගකීමට බැඳෙනවා. අනකරුගේ පැවැත්ම අනකරුගේ අත්සනේ නිර්වාජත්වය අනකරුගේ ගිවිසුම් හැකියාව පූර්ව පිටසන්කරුවන්ගේ නිර්වාජත්වය සහ පිටසන් කිරීමට ගිවිසුමක හැකියාව ප්‍රතික්ෂේප කිරීමට පිටසන්කරුට හැකියාවක් නැහැ. බිල්පත සම්බන්ධයෙන් තමාට නිර්වාජ අයිතියක් පවතින බව පිටසන්කරු වගකීමට බැඳෙනවා. ඒවා තමයි පිටසන්කරුවන්ගේ වගකීම්. ඊට පස්සේ අපි යනවා විනිමය බිල්පතක් අවසානයට පත්වීම. බලන්න. විනිමය බිල්පතක් අවසානයට පත්වීම යනු විනිමය බිල්පතක් සම්බන්ධයෙන් පාර්ශවකරුවන්ගේ වගකීම් අවසානයට පත්වීමයි. එය පහත ආකාරයෙන් සිදු වෙන්න පුළුවන්. පළවෙනි එක තමයි යථා කාලයේ ගෙවීම මගින්. ඒ කියන්නේ බිල්පතේ සඳහන් පරිදි අනලාභියා විසින් නිසි කලදී සත්භාවයෙන් ගෙවීම කිරීම මගින් බිල්පත හරි ඒකෙන් නිදහස් වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අත්හැර දැමීමක් මගින්. බිල්පතේ ධාරක විසින් පූර්ව පක්ෂයට එරෙහිව ඇති කොන්දේසි අත්හැර දැමීමයි. අත්හැර දැමීම මගින් බිල්පත අවසානයට පත්වීමට නම් එය ලිඛිත විය යුතු අතර බිල්පත අනලදු වෙත බාර දිය යුතුය. එවන් අවස්ථාවකදී අනලදු
ප්‍රතිග්‍රාහක බිල්පතේ වටිනාකම වලින් නිදහස් වෙනවා. ඒකාබද්ධ වීම මගින් කල්පිරීමේදී හෝ කල්පිරුණු පසු හෝ බිල්පත ප්‍රතිග්‍රාහකයා තමාගේම අයිතිය මත එහි ධාරකයා වන විටක බිල්පත ඒකාබද්ධ වීම මගින් අවසානයට පත් වෙනවා. ඒ කියන්නේ නිකුත් කරපු එක්කෙනාටම ඒ බිල්පත ලැබෙනවා. එතකොට බිල්පතක් අවලංගු කිරීමෙන් අවසානයට පත් වෙනවා. හරිද? බිල්පතක වාස්තවික වෙනස් කිරීමක් මගින් මොකද්ද බලන්න. බිල්පතක් මත බැඳී සිටින සියලුම පාර්ශවයන්ගේ අනුමැතිය නොමැතිව බිල්පතක් වාස්තවිකව එනම් ප්‍රබල ලෙස වෙනස් කළ විටක වෙනස් කිරීමට බලය දුන් හෝ පාර්ශවයකට හා හරි තදන්තර පිටසන්කරුවන් හැර අනෙක් පාර්ශවයන් සම්බන්ධයෙන් බිල්පත අවසානයට පත්වේ. හරිද? බිල්පතේ දාතම වටිනාකම ගෙවිය යුතු කාලය ස්ථානය යන කරුණු වෙනස් කිරීම හා පාර්ශවකරුවන්ගේ වගකීම සම්බන්ධ බලපාන කරුණක් වෙනස් කිරීම බිල්පතක් අවරංගු වීමට බලපාන වාස්තවික වෙනස් කමක් ලෙස හැඳින්වෙනවා. බිල්පතක් වාස්තවික වශයෙන් වෙනස් කර තිබුණද වෙනස් කිරීම විද්‍යාමාන නොවන විටක බිල්පතේ යථාකාල දරන්නෙකුට එය වෙනස් නොකරන ලද බිල්පතක් පරිද්දෙන් එහි මුල් ස්වරූපය අනුව ගෙවීමට බිල්පතේ පාර්ශවකරුවන් බැඳී සිටිනවා. බලන්න පුතා උදාහරණයක් වශයෙන් අමල් විසින් කමල්ගේ වාසයට රුපියල් දසදහසක් වටිනා විනිමය බිල්පතක් අණ කරන ලද අතර කමල් එය රුපියල් ලක්ෂයක් ලෙස වෙනස් කරමින් බිමල්ට පවරයි. මෙම වෙනස වාස්තවික වෙනස් කිරීමක් ලෙස සැලකිය හැකි බැවින් බිල්පත මත අමල්ගේ වගකීම මොනවා වෙනවද? අවසන් වෙනවා. එහි වටිනාකම ගෙවීමට බැඳී සිටින්නේ අදාළ වෙනස සිදු කරන ලද කමල් වේ. කෙසේ නමුත් බිල්පතේ යථාකාලීන ධාරකයා වන බිමල්ට බිල්පතේ මුල් වටිනාකම වන රුපියල් 10000 ගෙවීමට අමල්ට ඇති වගකීම අවසන් වෙන්නේ නැහැ. හරිද? පුතා ඊට පස්සේ අපි පටන් ගන්නවා චෙක්පත් පිළිබඳව සාකච්ඡා කරන්න. හරි. එතකොට අපි චෙක්පත් පිළිබඳව යම්කිසි ප්‍රමාණයක් දන්නවා. එතකොට ලොකු පැහැදිලි කිරීමක් චෙක්පත් සම්බන්ධව කතා කරන්නේ නැහැ. හරි. බලන්න පුතා. 1927 අංක 25 දරන විනිමය බිල්පත් ආඥා පනතේ 73 වන වගන්තිය අනුව චෙක්පතක් යනු ඉල්ලූ විට ගෙවිය යුතු බැංකුවක් වෙත අණ කෙරුණු විනිමය බිල්පතකි. හරිද? ඒ කියන්නේ ඉල්ලූ විට ගෙවන්න බැංකුවකට අණ කෙරුණු විනිමය බිල්පතක් තමයි චෙක්පතක් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්. හරිද පුතා? ඒ ගැන තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ඔයාලට මේක කියව ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා විනිමය බිල්පතයි චෙක්පතයි අතර වෙනස්කම්. චෙක්පතක් ඉල්ලූ විට ගෙවිය යුතු ලියවිල්ලකි. විනිමය බිල්පතක් ඉල්ලූ විටදී හෝ නිශ්චිත අනාගත දිනයකදී හෝ තීරණය කළ හැකි අනාගත දිනයකදී ගෙවිය යුතු ලියවිල්ලකි. හරිද? චෙක්පතක අනලාභියා සෑම විටම බැංකුවකි. පුතේ මේකේ මාරු වෙන්න ඕනේ මෙන්න මේ කොටස් දෙක. හරි. මේ පැත්තට චෙක්පත් කියන එක එන්න ඕනේ. මේ පැත්තට විනිමය බිල්පත් කියන එක එන්න ඕනේ. හරි. චෙක්පතේ අනලාභියා හැම විටම බැංකුවක්. විනිමය බිල්පතක අනලාභියා හැම විටම බැංකුව වෙන්නේ නැහැ. විනිමය බිල්පත් ප්‍රතිග්‍රහණය කරනවා. චෙක්පත් සම්බන්ධයෙන් ප්‍රතිග්‍රහණය අදාළ වෙන්නේ නැහැ. හරිද? පුතේ එතන පටලවලා තියෙන්නේ. හරි. මෙන්න මේ කොටස් දෙක මෙහෙට එන්න ඕනේ. මේ දෙන්න මාරු වෙන්න ඕනේ. හරි. අනිත් ටික නම් හරියට තියෙනවා. හරි. විනිමය බිල්පත් සම්බන්ධයෙන් රේඛනය අදාළ වෙන්නේ නැහැ. හැබැයි චෙක්පත් රේඛනය අදාළ වෙනවා. හරිද? විනිමය බිල්පතක අයිතිකරු නොවන පුද්ගලයෙකුට ගෙවීම් කරන අනලාභියා එසේ ගෙවීම් කිරීමෙන් වගකීමෙන් නිදහස් නොවේ. චෙක්පතක අයිතිකරු නොවන පුද්ගලයෙක් සම්බන්ධයෙන් ගෙවීම් කිරීමකදී අනලදු ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපාදන විනිමය බිල්පත් ආඥා පනතේ දක්නට ලැබෙනවා. හරිද? චෙක්පත් රේඛනය. චෙක්පත් රේඛනය පිළිබඳව අපි දන්නවා. එතකොට එතන අපි ලොකුවට සාකච්ඡා කරන්න යන්නේ නැහැ. හරි. සාමාන්‍යයෙන් අපිට ඒ රේඛන සම්බන්ධව අදාළ රූප සටහන දැකලා තේරුම් ගන්න පුළුවන්. බලන්න. සාමාන්‍ය රේඛනය කොහොමද තියෙන්නේ? සාමාන්‍ය රේඛනයේ තියෙන පුතේ මේ විදිහට නිකන් චෙක්පතේ මුහුණත ඉරි දෙකක් හරි මෙහෙම ගහලා ගනුදෙනු කළ නොහැකිය.
ආදායකයාගේ ගිණුමට පමණයි රුපියල් 14,000ක් විතරයි. ඔහොම නිකන් ලියලා තියෙනවා නම් ඒවා සාමාන්‍ය රේඛනේ. හැබැයි බැංකුවක නමක් සඳහන් කරලා තියෙනවා නම් ඒවා අපි කියනවා මොනවද? විශේෂ රේඛන කියලා. හරිද? ගනුදෙනු කළ නොහැකි යන රේඛනයේ බලපෑම. බලන්න. මෙම රේඛනයේ අදහස විනිමය බිල්පත් ආඥා පනතේ 81 වන වගන්තියේ විග්‍රහ කර ඇත්තේ මතුපිට අදහස අනුව මෙම රේඛන සහිත චෙක්පත් ගනුදෙනු කළ නොහැකි බවක් අදහස් වෙතත් සැබෑම නේව තවදුරටත් ගනුදෙනු පියවීම සඳහා පැවරිය හැකිමුත් ඉන් ගනුදෙනු කළ හැකි ලියවිල්ලක මූලික ලක්ෂණය වන පෙර ධාරකයාගේ හිමිකම්වල දෝෂ පවරන්නාට බල නොපෑම යන ලක්ෂණ චෙක්පතෙන් ඉවත් කරයි. ඒ පැවරුම් ලාභියාට හිමිවන්නේ පවරන්නාට ඇති හිමිකම පමණි. ඒ කියන්නේ පැවරුම් ලාභියා තියෙන්නේ හොර අයිතියක් නම් හරි ඒ කියන්නේ පවරන්නාට තියෙන්නේ හොර අයිතියක් නම් පැවරුම් ලාභියාට ලැබෙන්නේ හොර අයිතියක්. පවරන්නාගේ අයිතිය දෝෂ සහගත නම් පැවරුම් ලාභියාගේ අයිතියද දෝෂ සහගතයි. ගනුදෙනු කළ නොහැක කියලා හරි රේඛනය කරලා තියෙන ඒවා. හරිද පුතා? එතකොට ඒකට අදාළ මෙතන තියෙනවා බලන්න නඩු තීන්දුවක්. මෙම නඩුවේදී ඒ විසින් චෙක් පතක් හිස්ව අත්සන් කොට ගනුදෙනු කළ නොහැක යන්න මුහුණතේ ලිවීය. කියන්නේ ඒ විසින් චෙක් පතක් හිස්ව තමයි අත්සන් කරලා තියෙන්නේ. ඉන්පසුව මාසික විදුලි බිල ගෙවීම සඳහා අවශ්‍ය විස්තර පිරවීමට ලේකම්වරියට බාර දුන්නලු. ලේකම්වරිය විසින් සීගෙන් ණය මුදලක් ලබාගෙන තිබුණ අතර එම ණය මුදල ගෙවීමට අවශ්‍ය වන විස්තර එහි ලියා ණය පියවීම සඳහා එම චෙක්පත් සීට ලබා දෙන ලදී. ඒ කියන්නේ ඒ ලේකම්වරියට දීපු එක ලේකම්වරිය හොරෙන් සීට දීලා. මේ පිළිබඳව දැනගත් ඒ චෙක්පත්ය ගෙවීම ප්‍රතික්ෂේප කරලා ප්‍රතිනියෝගයක් කරලා තියෙනවා. මෙහිදී අධිකරණයේ ප්‍රකාශ කළේ චෙක්පත මත ලියා ඇත්තේ ගනුදෙනු කළ නොහැකි යන වාක්‍ය ඛණ්ඩය මගින් චෙක්පතේ ගනුදෙනු කළ හැකි භාවය ඉවත් කර ඇති නිසා ලේකම්වරියට පැවති දෝෂ සහගත අයිතියම සීට හිමිවන බවයි. එනම් එම චෙක්පත මත යථාකාල ධාරකයෙකු නොවන බවයි. ඒ අනුව චෙක්පතේ සඳහන් වටිනාකම ලබා ගැනීමට සීට නෛතික හිමිකමක් නැහැ කියන එක අධිකරණය තීරණය කළා තියෙනවා. හරිද පුතා? ආදායකයාගේ ගිණුමට පමණයි. බලන්න. මෙම රේඛන ව්‍යවස්ථාපිත විනිමය බිල්පත් ආඥා පනතේ විග්‍රහ කරලා නැහැ. බැංකු පරිච්ඡේදයේ පමණක් දක්නට ලැබෙනවා. මෙම රේඛනය චෙක්පතේ සඳහන් මුදල චෙක්පතේ නම සඳහන් පුද්ගලයාගේ ගිණුමට පමණක් බැර යුතු බව දැන්වීමට බැංකුව වෙත නියෝගයකි. චෙක්පත රේඛනය කිරීම පැවරීම සඳහා බාධාවක් නොවුනද ආදායකයාගේ ගිණුමට පමණයි යන රේඛනයේ සහිත චෙක්පතක් වෙනත් ගිණුම් වලට පැවරීම හෝ වෙනත් අයෙකුට පැවරීම කරන්න බෑ. හරිද? අදාළ පුද්ගලයාගේ ගිණුමට විතරමයි ඒක දාන්න ඕනේ. එතකොට බලන්න මෙතන තියෙනවා ඒ හෝ රැගෙන එන්නාට ගෙවන ලද චෙක්පතෙහි ආදායකයාගේ ගිණුමට පමණයි යන්නෙන් රේඛනය කර තිබුණා. මෙම චෙක්පතේ දරන්නා වූ එන් යන අයට චෙක්පත සම්බන්ධයෙන් හොඳ අයිතියක් නොමැති වූ අතර ඔහු එම චෙක්පත ඔහුගේ ගිණුමට බැර කිරීම සඳහා බැංකුවට ඉදිරිපත් කළ විට බැංකුව විසින් චෙක්පතේ වටිනාකම ඔහුගේ ගිණුමට බැර කර තිබුණි. අධිකරණය ප්‍රකාශ කළේ චෙක්පතේ මුහුණත ආදායකයාගේ ගිණුමට පමණයි යන්න සඳහන්ව ඇති නිසා මෙම වටිනාකම රැස් කළ හැක්කේ ඒ යන අයගේ ගිණුමට පමණක් වන බවත් එසේ නොමැතිව එන්ගේ ගිණුමට බැර කිරීමෙන් සැබෑ අයිතිකරුට අලාභයක් සිදුව ඇති නිසා ඒ සම්බන්ධයෙන් බැංකුව වගකීමට පත් වෙනවා කියලා එතන අධිකරණය ප්‍රකාශ කරලා තියෙනවා. විශේෂ රේඛනය. විශේෂ රේඛනය කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම චෙක්පතේ මුහුණත බැංකුවක නමක් සඳහන් කරලා තියෙනවා නම් ඒක විශේෂ රේඛනයක්. බලන්න මෙතන මේ දාලා තියෙනවා. සෙලාන් බැංකුව, සෙලාන් බැංකුව අනුරාධපුරය, මහජන බැංකුව ගනුදෙනු කළ නොහැක නේ. ලංකා බැංකුව ආදායකයාගේ ගිණුමට පමණයි, මහජන බැංකුව රුපියල් 30000ක් දක්වා පමණයි. ඔන්න ওই විදිහට දක්වලා තියෙනවා නම් ඒවා විශේෂ රේඛන කියලා කියනවා. චෙක්පත් රේඛනය කිරීම සම්බන්ධයෙන් පාර්ශවයන් සතු බලතල. හරි. බලන්න. අනකරුට එය සාමාන්‍යයෙන් හෝ විශේෂයෙන් රේඛනය කරන්න පුළුවන්. ඒ කියන්නේ චෙක්පත ලියන එක්කෙනානේ. එයාට සාමාන්‍ය විශේෂ රේඛනය කරන්න පුළුවන්.
චෙක්පත රේඛනය කර නැතිනම් ධාරකයාට ඒ සාමාන්‍ය හෝ විශේෂ රේඛනයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට චෙක් එකක් ලැබුණාට පස්සේ ඔයාට පුළුවන් ඒක සාමාන්‍ය හෝ විශේෂ රේඛනයක් කරන්න. චෙක්පත සාමාන්‍යයෙන් රේඛනය කර ඇතනම් ධාරක එය විශේෂයෙන් රේඛනය කළ හැකිය. ඒ කියන්නේ සාමාන්‍ය රේඛනය කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් බැංකුවක නමක් ලියලා ඒක විශේෂ රේඛනයක් බවට පත් කරන්න. චෙක්පත සාමාන්‍යයෙන් හෝ විශේෂයෙන් රේඛනය කර ඇතනම් ධාරකට චෙක්පත මත සාම්ප්‍රදායික වදන් හරි එක් කළ හැකිය. අර ආදායකයාගේ ගිණුමට පමණයි ඔන්න ඔය විදිහට. චෙක්පත රේඛනය කරනු ලැබූ ඇති විටක බැංකුකරුට නැවතත් එම චෙක්පත එක් රැස් කර ගැනීම සඳහා වෙනත් බැංකුවක් වෙත රේඛනය කරන්න පුළුවන්. රේඛනය නොකළ චෙක්පතක් හෝ සාමාන්‍යයෙන් රේඛනය කළ චෙක්පතක් එක් රැස් කර ගැනීම සඳහා බැංකුවක් වෙත යවන ලද විටකදී බැංකුකරුවාට එය බැංකුවේ නමට විශේෂ රේඛනයක් කරන්න පුළුවන්. චෙක්පතක යොදන ලද රේඛනයක් අවලංගු කිරීම සම්බන්ධයෙන් බලය පවතින්නේ චෙක්පතේ අනකරුට විතරයි. ඒ කියන්නේ චෙක්පත ලියන එක්කෙනාට විතරයි රේඛනයක් වෙනස් කරන්න පුළුවන්. බලන්න පුතා චෙක්පතක දැකිය හැකි විශේෂ ලක්ෂණයක් ලෙස එහි දිට්ඨ ලක්ෂණ හඳුනාගත හැකියි. එනම් චෙක්පතක් විනිමය බිල්පත් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් ලෙස කටයුතු කරනවා සේම අනෙක් අතට ගනුදෙනුකරුවෙකු බැංකුවක් වෙත කරන ලද විධි නියෝගයක් ලෙස ක්‍රියාත්මක වීම. මේ නිසා චෙක්පතක් සම්බන්ධයෙන් පහත වගකීම් වලට බැංකුවක් ලක් වෙනවා. ඒක දිනනවා බලන්න පළවෙනි එක ගනුදෙනුකරු විසින් කරනු ලබන චෙක්පත් වලට නිසි පරිදි ගෙවන්න බැංකුව වගකීමට ලක් වෙනවා. ඊට පස්සේ හැකි ඉක්මනින් අය ලබා ගැනීමට ක්‍රියා කරන්න වගකීමට ලක් වෙනවා. චෙක්පතක් අගරූ විට ගනුදෙනුකරුට දැනුම් දෙන්න හරි බැංකුවට වගකීමක් තියෙනවා. ගෙවීම් නැවැත්වීමේ නියෝගය හරි ඒකට අනුව ක්‍රියාවට නංවන්න බැංකුවට වගකීමක් තියෙනවා. හරිද? එතකොට ගෙවීම් නැවැත්වීමේ නියෝගයක් දීලා තියෙද්දි අනකරු දීලා තියෙද්දි බැංකුව ඒකට ගෙවුවොත් එහෙම අනිවාර්යයෙන්ම බැංකුව වගකීමට බැඳෙනවා. හරිද? චෙක්පත් ගෙවීම් සම්බන්ධයෙන් බැංකුවක් සතු ආරක්ෂාව. බලන්න. විනිමය බිල්පත් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව විනිමය බිල්පතක අනලදු සිය වගකීමෙන් නිදහස් වනුයේ බිල්පතේ නියම හිමිකරු වෙත වටිනාකම ගෙවීමෙන්ය. කෙසේ නමුත් චෙක්පත් සම්බන්ධයෙන් නියම හිමිකරු නොවන දරන්නෙකු විසින් බැංකුවක් විසින් ගෙවීම් කරන ලද්දේ වුවද බැංකුව වගකීමට ලක් නොවන පරිද්දෙන් බැංකුව වෙත ආරක්ෂාව සපයන වගන්ති කිහිපයක් විනිමය බිල්පත් ආඥා පනතේ තියෙනවා. පළවෙනි එක 60 වන වගන්තිය. එතකොට බැංකුව සත්භාවයෙන් නම් නොසලකිල්ලෙන් තොරව නම් බැංකුවේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතරතුරේදී නම් ඒ වැරද්ද උනේ බැංකුව වගකීමට ලක් වෙන්නේ නැහැ. 80 වන වගන්තිය බලන්න. හරි ඒක දෙනවා යම් රේඛිත චෙක්පතක් අධිකාරී බලය රහිත පුද්ගලයෙකු විසින් මුදල් කරගෙන ඇත්තේ වුවද බැංකුව එකී ගෙවීම් සිදු කර ඇත්තේ සත්භාවයෙන් නම් නොසලකිල්ලේ නම් හරි බැංකුවේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වල නම් රේඛනයට අනුකූලව නම් ඒ කියන්නේ බලය නැති එක්කෙනෙක්ට ගෙවලා ඒ ගෙවලා තියෙන්නේ මෙන්න මේ කියන දේවල් මත නම් හරිද බැංකුව වගකීමට බැඳෙන්නේ නැහැ. බලන්න 82 වෙනි වගන්තිය මොකක්ද කියන්නේ? මෙම වගන්තියේ චෙක්පතක රැස් කරන බැංකුව ආරක්ෂා කරනු ලබයි. යම් චෙක්පතක් සඳහා අධිකාරී බලය රහිත පුද්ගලයෙකුගේ ගිණුමට බැංකුව විසින් මුදල් රැස් කර දී ඇත්තේ වුවද බැංකුව එකී රැස් කිරීම සිදු කර ඇත්තේ හරි ඒ කියන්නේ අධිකාරී බලයක් නැති වෙනත් එක්කෙනෙක්ගේ ගිණුමට සල්ලි දාන. එහෙම දාලා තියෙන සත්භාවයෙන් නම් නොසලකිල්ලෙන් නම් සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වල නම් රේඛනයට අනුකූලව නම් ඉතින් බැංකුව වගකීමට බැඳෙන්නේ නැහැ. හරි. එතකොට මෙතන කේස් ස්ටඩි එකක් දාලා තිනවා කියව ගන්න. හරිද? ඊට පස්සේ අපි යනවා පුතේ පොරොන්දු නෝට්ටු. හරි. සාමාන්‍යයෙන් පොරොන්දු නෝට්ටුවක් අපිට මේ ආකාරයෙන් දකින්න පුළුවන්. බලන්න ලද වටිනාකම සලකා මේ රැගෙන එන අසේල විජේසිංහ රුපියල් 50000ක් 8%ක පොලි ප්‍රතිශතයක් යටත්ව ගෙවීමට මේන් අත්සන් කොට පොරොන්දු වෙමි. අන්න පොරොන්දු වෙලා. හරිද? අත්සන නුවන් මදුශංක අලියා වැටුණු වැව
කොබේගනේ නිකවැරටි. ඔන්න ඔය විදිහට දක්වලා තියෙනවා. ඒ කියන්නේ පොරොන්දු වෙලා නිකුත් කරනවා. හරි. ඒවා පොරොන්දු නෝට්ටු කියලා කියනවා. ඊට පස්සේ බලන්න පුතේ ප්‍රධාන වශයෙන් පොරොන්දු නෝට්ටු විනිමය බිල්පත්වල හරි තියෙනවා. පොරොන්දු නෝට්ටු හා පොරොන්දු ලාභීන් යනුවෙන් පාර්ශවයන් දෙන්න ඉන්නේ පොරොන්දු නෝට්ටුවේ. හැබැයි විනිමය බිල්පතක 3 දෙනෙක් ඉන්නවා. පොරොන්දුවක් අන්තර්ගත ලියවිල්ලකි. විධානයක් අන්තර්ගත ලියවිල්ල. අනලාභියා විසින් වටිනාකම ගෙවනවා. හරි. පොරොන්දු කරු විසින් වටිනාකම ගෙවනවා. ප්‍රතිග්‍රහණය අදාළ නොවේ. ප්‍රතිග්‍රහණය අදාළ වෙනවා. අගරුව දැනුම් දිය යුතු නොවේ. අගරුව දැනුම් දෙන්න ඕන. කලින් වට්ටම් කළ නොහැක. කලින් වට්ටම් කළ හැක. හරිද? ඔන්න ওই විදිහට ප්‍රධාන වශයෙන් පොරොන්දු නෝට්ටු විනිමය බිල්පත්වල වෙනස අපිට දක්වන්න පුළුවන්. හරිද පුතා? හරි. එහෙනම් පුතේ ව්‍යාපාර නීතියේ 6 වෙනි පාඩම මෙතනින් අවසන් වෙනවා. ඕගොල්ලන්ට පුළුවන් 7 වෙනි පාඩමත් සමග සම්බන්ධ වෙන්න.